අපි පසුගිය පාඩම් දෙකේදී ගුරුත්වය යටතේ නිදහස් සිරස් චලිතය පිළිබඳව හැදෑරුවා. ඒකෙදී අපි නිදහස් කියලා කියන්නේ වෙන කිසිම බලපෑමක් නැහැ. වාතයේ ප්‍රතිරෝධය හෝ සුළඟක් හෝ ඒ කිසිම බාධාවක් නැතුව ගුරුත්වය පමණක් යටතේ පෘථිවියට සමීපව ගමන් කරන සිරස්ව ප්‍රක්ෂේපණය කරන ලද සිරස්ව පමණක් චලනය වන වස්තු පිළිබඳවයි. අද අපි කතා කරන්න යනවා යම් දුරකට ගුරුත්වය යටතේ ආනතව ප්‍රක්ෂේපණය කරපු විසිකරපු අංශුවක චලිතය පිළිබඳව අපි ඒවට කියනවා ගුරුත්වය යටතේ ආනත චලිතය කියලා. මේවත් නිදහස් චලිත වෙන්න ඕනේ වෙනත් කිසිම බලපෑමක් නැති වාතයේ ප්‍රතිරෝධය ආදී කිසිවක් අපි නොසලකා තමයි ගාන හදන්නේ සෛද්ධාන්තිකව. එතනදිත් අපි ගන්නේ ගුරුත්වය පමණයි එතකොට තියෙන්නේ කියලා. දැන් ගුරුත්වය යටතේ ආනත චලිතය ගැනීමේදී අපිට ඉතා වැදගත් වෙනවා දෛශිකයක අපි ඉගෙන ගත්ත කරුණු. ඒ හින්දා යම් විදියකින් දෛශික විභේදනය, දෛශික සංප්‍රයුක්තය, ඒවායේ අර්ථය ඒ දේවල් ඔබට අමතක නම් නැවත අපේ දෛශික පාඩමට ගිහිල්ලා පොඩ්ඩක් මේ කරුණු නැවත මතක් කරගෙන එන්න ඕන. මොකද දෛශික පිළිබඳ දැනුම යාන්ත්‍රික විද්‍යාව කොටසේ දිගින් දිගටම ඕන වෙනවා. ඒ නිසා අපි මුලින්ම දෛශික කොටස කරලා ඉවරලා අපි ඒක සම්පූර්ණ කරගත්තේ. දැන් මෙතනදී මම ආපහු මතක් කළොතින් දැන් දෛශිකයක් මේ වගේ තියෙනවා නම් ඔබට මතක ඇති මේ දෛශිකය අපි P කිව්වොතින් මේක අපිට විභේදනය කරන්න පුළුවන් ඊට ආනත ඕනෑම පැත්තකද තීටා කියන. මේ ආනත පැත්තට මේක සංරචකය P cos theta. P cos theta. ඒ වගේ මේක ඊට ලම්බක පැත්තකට ආය කොටසක් තියෙනවා. මේ කැලේ විතරක් නෙමෙයි මේ දෛශිකය. කියන්නේ මේ දෛශිකය කැලේ දෙකකට කඩනකොට අපි පාසුව සඳහා ලම්බක දෛශික දෙකකට කඩන්නේ. එතකොට තීටා කෝණයක් ආනත පැත්තට P cos theta මේ කෝණේ තියෙන පැත්තට cos. මේ කෝණේ නැති මේක අනුවරින තීටා මේ කෝණය ඒ පැත්තට එන්නේ P sin theta. P sin theta. එතකොට මෙන්න මේ සංරචක දෙක. ඊළඟට අපි ඒ කාලේ ඉගෙන ගත්ත මේක තේරුම මොකක්ද කියලා. දැන් මේ P cos theta කියන්නේ P කියන දෛශිකයේ මෙන්න මේ පැත්තට තියෙන බලපෑම. ඒකේ තියෙන මේ ඒකෙන් ඇති කරන්න පුළුවන් යම්කිසි ක්‍රියාකාරකමක් මේ පැත්තට විතරක් ඇති කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් තියෙනවා නම් ඒක ඇති වෙන්නේ මෙන්න මේ P cos theta කියන සංරචකයෙන්. ඒ සංරචකයෙන් එන්නේ දෛශිකයේ මේ පැත්තට තියෙන බලපෑම. එතකොට මේ විභේදනය කිරීම හා නැවත ලම්බක දෛශික දෙකක සංප්‍රයුක්තය හොයන්නත් අපිට මතක තියෙන්න ඕන. මම ඒකත් නැවත මතක් කරන්නම්. xy කියන එකිනෙකට ලම්බක දෛශික දෙකක් තියෙනවා නම් අර තනි දෛශික දෙකකට කඩන්න නැත්නම් විභේදනය කරන්න පුළුවන් වගේම තනි දෛශිකයකට ඒ දේ කරන්න පුළුවන් වගේම දෛශික දෙකක් මේ වගේ xy කියන එකිනෙකට ලම්බකව තියෙන අපිට ආයේ මේ දෙක තනි දෛශිකයකට එකතු කරන්නත් පුළුවන් සංප්‍රයුක්තයක් හැටියට. එතකොට මේක අපි ගන්නකොට සංප්‍රයුක්තයේ විශාලත්වය වෙන්නේ ඔයගලන්ට මතකද දන්නේ r වර්ගය කියන්නේ x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. ඊළඟට මේ සංප්‍රයුක්තයේ දිශාව ගන්නකොට ඒක මේ x ගේ දිශාව එක්ක හදන කෝණය θ නම් tan θ කියන y බෙදීම x කියන මෙන්න මේ දේවල්. අපි මේවා නිකම්ම සඳහන් කළේ නෑ දෛශික කොටසදී. අපි මේවා හරියට පැහැදිලිව ඔප්පු කරලා ඒවා ලැබෙන්නේ කොහොමද කියන එක විස්තර කරනවා. ඒ නිසා ඔබට මේ පිළිබඳ පුළුල් අවබෝධයක් ගන්න ඕන නම් නැවත දෛශික කොටසට යන්න ඕනේ. හැබැයි මේ අවබෝධය හා මේ දැනුම නැතුව අපිට යාන්ත්‍ර විද්‍යාවේ සමහරට භෞතික විද්‍යාවේ සමහර කොටස් වල ඉදිරියට යන්න බෑ. ඒ නිසා ඊටාම් වැදගත් දෛශික පිළිබඳ හොඳ අවබෝධයක් තියාගෙන මේ දේවල් කරන එක. හරි. දැන් අපි බලමුකෝ මේ ගුරුත්වය යටතේ නිදහස් සාන්ත චලිතයට මේ ප්‍රක්ෂිප්ත පිළිබඳ අවබෝධය ඉතා අවශ්‍ය වන්නේ කොහොමද ප්‍රක්ෂේපණය කරපුවම මේකේ ඇතිවන ප්‍රවේග තොරණ එතකොට විස්ථාපන මේ ඔක්කොම දෛශික. ඒ විතරක් නෙමෙයි මෙතනදී මේ ගුරුත්වය යටතේ ආනත චලිතයක ඒ කියන්නේ අපි ආනතව විසිකරුවත් හුඟක් වෙලාවට අපිට හරි කෙලින් යමක් විසිකරන්න බෑ ඉහළට. උඩ ඉඳලා අතාරින්න නම් පුළුවන්. එතකොට කෙලින්ම වැටෙනවා කියන්න පුළුවන්. හැබැයි විසිකරනකොට හුඟක් වෙලාවට අපේ අතින් පොඩ්ඩක් හරි ආනතියක් ඇති වෙනවා නේ. ඒ විතරක් නෙවෙයි අපි හුඟක් වෙලාවට දකිනවා අපි පන්දු ක්‍රීඩා කරනකොට ක්‍රිකට් ගහනකොට මේ බෝල මේ වස්තුන් ආනතව තමයි යන්නේ. එහෙම ආනතෝ විසි වුණාම මේක ඇත්තටම වක්‍රාකාර මාර්ගයකයි යන්නේ. දැන් මේ වගේ අපි මේකට කියනවා ප්‍රක්ෂිප්තයක් කියලා. ප්‍රොජෙක්ටයිල් කියන ඉංග්‍රීසියෙන්. මේ ප්‍රක්ෂිප්තය මෙහෙම යනකොට මේක පිළිබඳ යම් යම් කරුණු වැදගත් වෙනවා. කොච්චර උපරිම උසකට මේක යනවද? ඒ විසිකරපු ප්‍රවේගය හා විසිකරපු කෝණය ආනතිය අනුව තිරසත් එක්ක කොච්චර තිරස් අතර දුර යනවද? මේ වගේ මේකේ යම් යම් දේවල් දැන ගැනීම හා ඒ පිළිබඳ විසඳුම් කරන්න පුළුවන් වීම අපිට එදිනදා ජීවිතේත් බොහොම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මේ දැනුම. එතකොට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ වෙනත් බලපෑම් නැතුව නිදහසේ ආනතව විසිකරපු. එතන ආනතව කියන්නේ තිරසට ආනතව.
එහෙම නැත්නම් සිරසට ආනතව හරියටම සිරස්ව නෙමෙයි ආනතව විසි කරපු දෙයක් පිළිබඳව. එහෙම ආනතව වීසි කළ අංශුවක චලිතය මෙහිදී සලකා බලනු ලැබේ. වස්තුව සිරසට කිසියම් කෝණයක් ආනතව විසි කළ විට ගුරුත්වයේ බලපෑම නිසා එය පරාවලයක ගමන් මාර්ගයක යන ඕන තරම් දැකලා ඇති. හරියටම වෘත්තයක කොටසකුත් නෙමෙයි. මෙහෙම විසි කරපු දෙයක් යන්නේ මෙහෙම ආනත මාර්ගයක මෙහෙම පරාවලයක යන ඒකේ ප්‍රවේගයේ විශාලත්වයයි දිශාවයි දෙකම වෙනස් වෙනවා. ඒ නිසා ඒක ක්‍රමයෙන් මෙහෙම ගිහිල්ලා ආපහු වැටෙනවා. මේකට හේතුව ගුරුත්වයේ බලපෑම. ගුරුත්වයේ බලපෑම නොතිබුණා නම් මොකද වෙන්න ඕන? කිසිම වෙනත් බලයක් නැතුව අපි ආනත විසි කරුවා නම් ඒක වෙන බලපෑමක් නැත්තම් ඒ විසි කරපු මාර්ගයේම කෙලින්ම යන්න ඕනනේ. නමුත් ගුරුත්වය විසින් මේක නැවත නැවත පහළට ඇදලා ගන්න හින්දා තමයි මේක මෙහෙම වක්‍ර වෙලා ගමන් කරන්නේ. එතකොට මෙවැනි චලිතයක් අපි හදන්නේ කොහොමද? අන්න ඒක තමයි ඉතාල වැදගත් වෙන්නේ. දැන් මේ චලිතයේ වක්‍රයකනේ අපි කිව්වා අපේ සමීකරණ දාන්න පුළුවන්. අපේ ප්‍රස්ථාරත් දාන්න පුළුවන් මොනවට විතරද? සරල රේඛාවක නියත තොරණයකින් ඇති කරන චලිතවලට විතරයි කියලා. ඒතර දැන් මේක සරල රේඛාවක් නෙමෙයිනේ. ඒ නිසා ප්‍රක්ෂිප්තයක මුළු චලිතයට අපිට එකපාර මේ සමීකරණ දාන්න බෑ. චලිතය පිළිබඳ සමීකරණ v සමාන u ධන at ආදී වශයෙන් වූ සමීකරණ අපිට දාන්න බෑ කෙලින්ම. හැබැයි අපි පොඩි උපක්‍රමයක් මෙතන පාවිච්චි කරනවා. පොඩි ක්‍රමයකින් අපි මේක මේ සමීකරණ දාලා විසඳන්න පුළුවන් තත්වයකට ගේනවා. ඒක හරි සරලයි. කල්පනා කරලා බලන්න ඕනේ තේරුම් ගන්න. කොහොමද අපි කරන්නේ? දැන් මේ ආනත චලිතය අපි බෙදා ගන්නවා. දෛශිකනේ චලිතයේ වැඩිපුරම තියෙන කාලය අරුණාම විස්ථාපන ප්‍රවේග ත්වරණ මේ ඔක්කොම දෛශික. මේ දෛශික අපි බෙදා ගන්නවා නැත්නම් විභේදනය කර ගන්නවා තිරස් අතර තියෙන දෛශික වලටයි සිරස් අතර තියෙන දෛශික වලටයි. සිරස් අතර තියෙන දෛශික හා සිරස් චලිතය වෙනම විසඳනවා. තිරස් චලිතය වෙනම විසඳනවා. මම ඔබට දෛශික පාඩම යටතේ කියලා දුන්නා කිසියම් දෛශිකයක ඊට ලම්බක පැත්තට බලපෑම බිඳුවයි කියලා. ලම්බක පැත්තට බලපෑමක් නැහැ. ඒ කියන්නේ මේ කෝණයේ අංශක 90 නම් අපි උදාහරණයකට ගත්තොත් මෙන්න මේ වගේ දෛශිකයක් තියෙනවා p කියන දෛශිකයක් තියෙනවා. මේකේ ඊට ලම්බක පැත්තට බලපෑම මොකද්ද? මේ කෝණයේ අංශක 90 නම් ලම්බක පැත්තට සංරචකය වෙන්නේ p cos 90. cos 90 බිඳුවයි. ඒතර p cos 90 කියන්නේ බිඳුවයි මේ බලපෑම බිඳුව වෙනවා. මේකත් ඉතා වැදගත් දෙයක්. ඒ කියන්නේ දෛශික කියන්නේ දිශාවක් ඇති රාශි. දෛශිකයකට ඊට ලම්බක පැත්තකට කිසිම බලපෑමක් ඇති කරන්න බෑ. ඒ කියන්නේ ඒ දෛශිකයෙන් කිසිම ප්‍රයෝජනයක් පළක් ඇති දෙයක් වෙන්නේ නැහැ ඊට ලම්බක පැත්තට කියන එකයි ඒක තේරුම. එතකොට දැන් අපි සිරස් අතර මේ චලිතයේ ආනත ප්‍රක්ෂිප්තයක සිරස් අතර තියෙන චලිත වෙනම ගත්තාම ඒ අතර තියෙන දෛශික වලට තිරස් අතර ඇති දෛශික බලපාන්නේ නැහැ. ඒ වගේම තමයි තිරස් අතර තියෙන දෛශික වලට සිරස් දෛශික බලපාන්නේ නැහැ. ඒතර එකම දේ තමයි මේ ආනත චලිතය පිළිබඳ දෛශික මේ දෙපැත්තට විභේදනය කරගන්න. එහෙම විභේදනය කරගත්තාම අපිට මේ ආනත මේ වක්‍රයක චලිතය කඩා ගන්න පුළුවන් නැත්නම් බෙදා ගන්න පුළුවන් නැත්නම් විභේදනය කරගන්න පුළුවන් සරල රේඛීය චලිත දෙකකට. එකක් සරල රේඛීය තිරස් චලිතයකට අනික සරල රේඛීය සිරස් චලිතයකට. ඒතර ඒ විදිහට අපි මේ දෙක වෙන් කරලා හදලා පස්සේ ඌමනා තැනකදී ඒ දෙක ආපහු දෛශික වශයෙන් එකතු කරගන්නවා සමස්ත චලිතය ගැන අපිට හිතන්න ඕන නම් පරාවලීය චලිතය ගැන හිතන්න ඕන නම් ඒකයි ක්‍රමය. ඒක තමයි මේ කියන්නේ මෙවැනි චලිතයක් සරල රේඛාවක චලිත දෙකක් බවට විභේදනය කරගෙන ඒ කියන්නේ සිරස් සහ තිරස්ව මේක විසඳ ගන්න පුළුවන්. මේ සිදු කරන ආකාරය තමයි මේක මේ පහළ දක්වලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා අපි මේ වගේ ප්‍රක්ෂිප්තයක චලිතයට යෙදෙන ලාක්ෂණික නම් කීපයක් තියෙනවා. ඒවා යෙදෙන නිසා ගණන් වල හා හැදෑරීම් වලදී ඒ නම් ටික මතක තියාගන්න බලමු. දැන් මේ O කියන තැනින් අපි තුන් බිම් මට්ටම හෝ කොහේ හරි O කියන තැනකින් වස්තුවක් ප්‍රක්ෂේපණය කරනවා. විසි කරනවා තිරසට ආනතව. මේ ප්‍රක්ෂේපණය කරපු තැනට කියනවා ප්‍රක්ෂේපණ ලක්ෂය කියලා. ප්‍රක්ෂේපණ ලක්ෂය. ඊළඟට මේ විසි කරපු මුළු ප්‍රවේගයේ සංප්‍රයුක්ත ප්‍රවේගය තියෙනවා විසි කරපු u කියන මේ u කියන ප්‍රවේගයට කියනවා ප්‍රක්ෂේපණ ප්‍රවේගය කියලා සරල නම්. ඊළඟට මේ ප්‍රක්ෂේපණ ප්‍රවේගය තිරසත් එක්ක හදන කෝණය. මෙන්න මේ අල්ෆා කියන කෝණයට අපි කියනවා ප්‍රක්ෂේපණ කෝණය කියලා. ප්‍රක්ෂේපණ කෝණය. ඊළඟට මේක දැන් මෙහෙම ගිහින් ආපහු තිරසේම වදින තැනක් තියෙනවනේ. මෙන්න මේ තිරස් දුර ප්‍රමාණය කියන ප්‍රක්ෂිප්තේ නැවත බිම වැටෙනකොට
ගමන් කරපු තිරස් දුරට කියනවා ප්‍රක්ෂිප්තේ තිරස් පරාසය කියලා. තිරස් පරාසය කියලා. දැන් මේ h කියන්නේ මේක එළඹෙන උපරිම උස. කැපිටල් H වලින් උපරිම උස එනවා. ඒ වගේම දැන් මේ මෙන්න මේ ප්‍රක්ෂේපණ ප්‍රවේගය මුළු ප්‍රක්ෂේපණ ප්‍රවේගය අපි විභේදනය කරනවා තිරස් පැත්තටයි සිරස් පැත්තටයි. ආරම්භක ප්‍රක්ෂේපණ ප්‍රවේගය තිරස් පැත්තට විභේදනය කරොත් එන මෙන්න මේ සංරචකය. මේක ආල්ෆා නම් මේ පැත්තට සංරචකය මොකද්ද? කෝණේ තියෙන පැත්තට කොස්නේ. මේ පැත්තට එන සංරචකය u cos alpha. එතකොට මේ u cos alpha කියන සංරචකයට කියනවා ආරම්භක තිරස් ප්‍රවේග සංරචකය. මේක තමයි u cos alpha. මේ අතර එතකොට එන්නේ මොකද්ද? u sin alpha. මේ කෝණේ නැති පැත්තට sin. u sin alpha කියන්නේ ආරම්භක සිරස් ප්‍රවේග සංරචකය. අංශයේ ගමන් මාර්ගයේ පරාවලයක් හැඩය ගන්න. ඔබ සාමාන්‍ය පෙළ ගණිතයේදී පරාවලය ඉගෙනගෙන තියෙනවා. පරාවලයක කියන හැඩය ඉගෙනගෙන තියෙනවා. ඒ හැඩය තියෙන වක්‍රය කියන්නේ අපි ඒකට කියනවා පරාවක්‍රය කියලා. පරාවක්‍රය කියලා කියනවා. ප්‍රක්ෂිප්තයේ චලනය වෙමින් පවතින කාලය තියෙනවනේ. මේකට කියනවා පියාසර කාලය කියලා. පංගුවකලාට කැපිටල් T අකුරක් අපිට දාන්න පුළුවන්. මේ පියාසර කාලය කියන්නේ අහසේ රැඳිලා තියෙන කාලය පියාසර කරමින් පවතින කාලය කියන එක. ඒතර ඔන්න ඔය නම් ටික ගැටළු වල යෙදෙනවා, විස්තර කිරීම වල යෙදෙනවා. ඒවා මතක තියාගන්න ඕනේ. ඊළඟට දැන් අපි කිව්වා ආනත චලිත සම්බන්ධ ගැටලු, ගුරුත්වය යටතේ ආනත චලිතය පිළිබඳ සම්බන්ධ ගැටලු සිරස් හා තිරස් ලම්බක දිශා දෙකකට වෙන් කරගෙන විභේදනය කරගෙන වෙන වෙනම විසඳන්න ඕනේ. ඒතර මේ පැත්තට චලිතය වෙනම විසඳනවා, මේ පැත්තට චලිතය වෙනම විසඳනවා. මේ තිරස් අතර චලිතය සිරස් චලිතයෙන් ස්වායත්තයි. ඒ වගේම තමයි සිරස් චලිතය තිරස් චලිතයෙන් නිදහස්. එකම දෙයක් වෙන්නේ කාලයෙන් තමයි. මේ චලිත දෙකම එකම කාලයකින් කාලය විභේදනය කරන්න බෑ. ඒක අතිශයක්. කාලය එකම විදිහට අපිට ගන්න වෙනවා. චලිත සඳහා බලමු එක ලේසියෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මෙතන මේ වැදගත් කියලා රතු ලකුණක් දාලා කියලා තියෙනවා. චලිතයේ සිරස් කොටස ගුරුත්ව ත්වරණයෙන් පාලනය වෙනවා. ඒ නිසා චලිතය ඒකේ සිරස් චලිතය සාමාන්‍ය ගුරුත්වය යටතේ සිරස් චලිත ගැටලුවක් මෙන් විසඳිය යුතුයි. එතකොට මේ චලිතය අපි බෙදාගත්තාම සිරස් අතරයි තිරස් අතරයි සිරස් චලිතය තමයි ගුරුත්වයෙන් පාලනය වෙන්නේ. එතකොට ඒක හරියටම ගුරුත්වය අනුව 10 අඩු වෙනවා. සිරස් ප්‍රවේග සංරචකය. ප්‍රක්ෂිප්තයේ සිරස් ප්‍රවේග සංරචකය ගුරුත්ව බලපෑම නිසා උඩ අතට තියෙනවා නම් ප්‍රවේගය 10 අඩු වෙනවා. යට අතට තියෙනවා නම් ප්‍රවේගය 10 වැඩි වෙනවා. අන්න එතකොට එහෙම වෙන්නේ ප්‍රක්ෂිප්තයේ ප්‍රවේගයේහි සිරස් සංරචකය. එතකොට මේ සිරස් සංරචකය හරියටම අපි වෙන් කරගත්තට පස්සේ ගුරුත්වය යටතේ නිදහස් සිරස් චලිතයක් විදිහට හදන්න පුළුවන්. තිරස් චලිතය ගුරුත්වයෙන් බලපාන්නේ නැහැ. ගුරුත්වයේ සිරස්නේ. දැන් අපි කිව්වා සිරස් යම් මතකට තියෙන දෛශිකයක ඊට ලම්බක පැත්තට බලපෑම බිඳුව කියලා. බලපෑමක් නැහැ කියලා. ඒතකොට ගුරුත්ව ත්වරණයේ තිරස් චලිතයට කිසිම බලපෑමක් නැහැ. ඒ පැත්තට සංරචකයේ බිඳුවයි. ඒතර එහෙමනම් තිරස් අතර මොන වගේ ප්‍රවේගයක්ද තියෙන්නේ? තිරස් අතර ආරම්භක ප්‍රවේග සංරචකයක් තියෙනවා. u cos alpha කියන අපි අර කලින් ගත්ත විදිහට සංරචකයක් තියෙනවා. ඒ සංරචකය කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් තිරස් ප්‍රවේගයේ ඒකාකාර ප්‍රවේගයක් වෙනවා. ඒකට දාන්න පුළුවන් එක සමීකරණයනේ තියෙන තිරස් චලිතයකට අපි ඉගෙන ගත්තානේ. S = ut. ඒක විතරයි. මේ චලිත දෙක කාලයෙන් තමයි ඉතින් එකතු වෙන්නේ. ඊට බලමු කොහොමද ඒක වෙන්නේ කියන එක. එතකොට සිරස් චලිතය ගුරුත්වයෙන් පාලනය වෙනවා. සිරස් චලිතය අපි හදන්නේ ගුරුත්වය යටතේ සිරස් චලිත ගැටලුවක් විදිහටයි. ඉතින් අපි ගුරුත්වය යටතේ සිරස් චලිතයේ ගැටලු ගණනාවක් අපි හදලා සිද්ධාන්ත ඉගෙනගෙන තියෙනවා. ඒ මූලධර්ම මේකට දාන්න වෙනවා. ඊට අමතරව ඊට ලම්බකව එනම් තිරස් අතර ගුරුත්වය නිසා වෙනස් නොවන ඒකාකාර තිරස් ප්‍රවේගයක්. එතන තිරස් ප්‍රවේග සංරචකයේ නියතව තියෙන. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒකාකාර ප්‍රවේගයක්. ඒක අපි හදනවා ඒකාකාර ප්‍රවේගයක් විදිහට S = ut කියලා. ඉතින් මේක ටිකක් ගණන් හදනකොට මේක අපිට තේරුම් ගන්න පුළුවන්. තේරුම් යනවා. බලමු. දැන් මේ දැක්වෙන්නේ u ප්‍රවේගයකින් අල්ෆා කෝණයකින් මේ කෝණය අල්ෆා මෙතන ප්‍රක්ෂේපණ කෝණය අල්ෆා u ප්‍රවේගයකින් අල්ෆා කෝණයකින් ප්‍රක්ෂේපණය කළ වස්තුවක පරාවක්‍රය ගමන් මාර්ගය පරාවක්‍රය. එහි u sin alpha මෙන්න මේක නැමැති සිරස් ප්‍රවේග සංරචකයේ ගුරුත්වය නිසා ක්‍රමයෙන් අඩු වෙනවා. දැන් මේ u sin alpha කියන ප්‍රවේගය තියෙනවනේ. තප්පරයකට පස්සේ බැලුවොත් මෙතන ප්‍රවේගය u sin alpha වලට ගුරුත්ව ත්වරණයට සමාන ප්‍රමාණයකින් අඩු වෙනවා. අපි ගුරුත්ව ත්වරණය 10 කියලා හිතමුකෝ දැන්ට. එතකොට මේ තප්පරයකට පස්සේ මේකේ සිරස් ප්‍රවේග සංරචකයේ u sin alpha ඍණ 10 වෙනවා. තව තප්පරයකට පස්සේ u sin alpha ඍණ 20 වෙනවා. අන්න ඒ වගේ.
එක තැනකදී මේක බිඳුව වෙනවා. මේ උඩම තැනදී ඉහළම තැනදී මේකේ සිරස් ප්‍රවේගය බිඳුව වෙනවා. හරියටම සිරස් ප්‍රක්ෂිප්තයක වගේ. මතකද? අපි ගුරුත්වය යටතේ සිරස්ව ඉහළට විසි කරපු එකක් ප්‍රවේගය 10 අඩු වෙගෙන ගිහිල්ලා නැවතිලානේ වැටෙන්නේ. ඒතර උඩම තැන මොහොතකට ප්‍රවේගය බිඳුව වෙනවා. ඒ වගේම ප්‍රක්ෂිප්තෙත් ඉහළම තැනදී ප්‍රවේගයේ සිරස් සංරචකය බිඳුව වෙනවා. ඒක ඉතාල වැදගත්. ඒක ගණන් වල දෙන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ ප්‍රක්ෂිප්ත ගණන් හදනකොට ඉහළම තැනදී සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුව කියලා. ඒතර එතනදී තියෙන්නේ තිරස් ප්‍රවේගය විතරයි. ඊට පස්සේ සිරස් ප්‍රවේගය පැත්ත මාරු කරනවා. ඒකයි මේක යටට හැරෙන්නේ. දැන් මෙච්චර වෙලා ප්‍රවේගය අඩු වෙවි උඩට ගියා. මෙතනදී උඩ අතට ප්‍රවේගය බිඳුව වුණා. ඊට පස්සේ ගුරුත්ව ත්වරණය නිසා සිරස් ප්‍රවේගයේ පැත්ත මාරු වුණා. මාරු වෙලා සිරස් ප්‍රවේගය යට අතට හැරෙනවා. හැබැයි ඒ ගමන් මේක ඉස්සරහට යනවා. තිරස් චලිතයකුත් තියෙනවා. අන්න දෙක එකතු වුණාම තමයි මේක එන්නේ. එතකොට මේකේ ප්‍රවේගයේ පැත්ත මාරු වෙලා 10 පල්ලෙහාට වැඩි වෙන්න පටන් ගන්නවා. 10 පල්ලෙහාට වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි තිරස් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. මේ සංරචකය බෙදාගත්තට පස්සේ මේ තියෙන ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ තිරස් අතට බලපෑම u cos alpha ප්‍රවේගයේ තිරස් සංරචකය. මේ තිරස් සංරචකය දිගටම නියතව තියෙනවා. කියන මෙතනදිත් මේක u cos alpha, මෙතනත් u cos alpha, මෙතනත් u cos alpha, බිම වදින වෙලාවෙත් u cos alpha. එතකොට තිරස් ප්‍රවේගය නියතයි. වෙනත් බලපෑම් නැත්තම් හුලගේ වාතයේ බලපෑමක් නැහැ කියලා ගත්තාම මේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. මේ ප්‍රවේගයේ ගුරුත්වය මගින් පාලනය වෙනවා. එතකොට හරියටම මෙන්න මේ වගේ චලිත දෙකක් එකතු වෙලා තියෙන්නේ. දැන් ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ u නම් ප්‍රක්ෂේපණ කෝණය ආල්ෆා නම් අපි ගත්තොත් මේකේ සිරස් චලිතය හරියටම මෙන්න මේ වගේ. සිරස් චලිතය හරියටම මෙන්න මේ වගේ. ඔයගොල්ලෝ හිතන්න අපි මේ බිම් මට්ටමින් u sin alpha ප්‍රවේගයෙන් sin alpha ප්‍රවේගයෙන් අංශුවක් ඉහළට ප්‍රක්ෂේපණය කරුවා කියලා ඉවරලා. එහෙම වුණොත් මේකේ ප්‍රවේගය 10 අඩු වෙලා ගිහලා උඩම තැනදී ප්‍රවේගය බිඳුව වෙලා ආපහු හැරිලා එනවනේ. ආපහු හැරුණාට පස්සේ තප්පරයක ප්‍රවේගය 10 වැඩි වෙලා බිම වදිනවා. ඔයගොල්ලෝ බැලුවොත් ගුරුත්වය යටතේ සිරස් චලිතයේ ගණන් උඩට විසි කරන ප්‍රවේගය ආපහු බිම වැදෙන ප්‍රවේගයට සමාන වෙනවා. මේ දුරට සමාන නම් නැවත බිම මට්ටමට එනකොට මේ ප්‍රවේගයම අනිත් පැත්තට හැරිලා යන්නේ. මතකද? බලපෑමක් නැත්තම් වෙන. ගුරුත්වය විතර නම් තියෙන්නේ. ඒක සත්‍යයි. ඒතකොට ඒක තමයි මේ මෙතන බලන්න මෙතන උඩ අතර සිරස් චලිතයේ u sin alpha සිරස් ප්‍රවේගය ආයේ බිම වදිනකොට මේක පැත්ත මාරු වෙලා ඍණ u sin alpha වෙලා තියෙනවා. මේ ප්‍රවේගය හරියටම පැත්ත මාරු වෙලා තමයි බිම වදින්නේ. එතකොට මේක උඩ ගිහිල්ලා බිම වැටෙන්න ගත වෙන කාලයක් තියෙනවා. මේ ප්‍රක්ෂිප්තයේ බිම වැටෙන්න ගත වෙන කාලය මෙන්න මේ සිරස් ප්‍රක්ෂිප්තය උඩට ගිහිල්ලා බිම වැටෙන්න ගත වෙන කාලයට සමානයි. හරියටම මෙන්න මේ සිරස් චලිතය විසඳුවොත් මේකේ චලිතය පිළිබඳ කරුණු මේ ප්‍රක්ෂිප්තයේ සිරස් හැසිරීම නැත්නම් සිරස් චලිතය සිරස් ගමන පිළිබඳ තොරතුරු හරියටම නිවැරදිව සපයනවා. ඒ නිසා අපි මේකේ සිරස් චලිතය වෙන් කරගෙන මෙන්න මෙහෙම චලිතයක් කියලා ඔළුවේ තියාගෙන හදනවා. අපි ඒක කලවම් කරගන්න යන්නේ නැහැ මේකත් එක්ක අවශ්‍ය තැනකදී ඇර. අවශ්‍යතාවයකදී ඇර එහෙම අපි මිශ්‍ර කරගන්නේ නැහැ. මේක වෙනම මේ විදිහේ චලිතයක් කියලා හදුවා. එතකොට මේකට එකතු වෙන තව එකක් තියෙනවා. ඒකයි එහෙමයි මේක පරාවලයක් වෙන්නේ, ප්‍රක්ෂිප්තයක් වෙන්නේ. මොකක්ද එකතු වෙන අනිත් චලිතය? මේ අතට මේකට එකතු වෙනවා නියත ප්‍රවේගයකින් ඇති චලිතයක්. මොකද්ද නියත ප්‍රවේගය? u cos alpha. ඒක වෙනස් කරන්න බලයක් නැහැ මේ පැත්තට. බලයක් නැත්තම් මේ පැත්තට ත්වරණයක් නැහැ. ත්වරණයක් නැත්තම් මේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ගුරුත්වයට කරන්න පුළුවන් ගුරුත්වයේ හපංකම තියෙන්නේ මේ පැත්තට විතරයි. සිරස්ව පහළට විතරයි. මේ පැත්තට ඒක කරන්න බෑ ගුරුත්වයට. ඒ නිසා මේ අතට මේ u cos alpha කියන ප්‍රවේගය දිගටම නියතව තියෙනවා. එතකොට චලිතයේ තිරස් කරුණු තිරස් අතර තියෙන චලිතය පිළිබඳ කරුණු හදාරනකොට හරි ලේසියි. එක සූත්‍රය දාන්න තියෙන්නේ මේ අතට ඇති කරන විස්ථාපනය මේ ප්‍රවේගය u වැඩි කිරීම t කාලය කියන එක විතරයි දාන්න පුළුවන් සමීකරණයකට තියෙන්නේ. එතකොට මේ අතර චලිතය ඒකාකාර ප්‍රවේගයක් විදිහට තිරස් චලිතය හදනවා. සිරස් චලිතය ගුරුත්වය යටතේ සිරස් චලිතයක් විදිහට හදනවා. ගුරුත්ව තෝරණය බලපානවා. මේකට ගුරුත්ව තෝරණය බලපානවා. පල්ලෙහාට g කියන තෝරණය මේකට තියෙනවා. මේකට තෝරණයක් නැහැ. තෝරණය බිඳුවයි මේ පැත්තට. තෝරණයක් නැහැ. අන්න.
හරි. දැන් බලන්න මේ දෙක එකතු වුණාම මොකද වෙන්නේ කියලා. මේ සිරස් ප්‍රක්ෂිප්තය උඩට විසි කරපුවාම මේක උඩ යනවනේ. කෙලින්ම ගියා නම් උඩ යනවා. දැන් වෙලා තියෙන්නේ උඩ යන ගමන් මේ පැත්තටත් යනවානේ. උඩ යන ගමන් මේ පැත්තටත් යනවා. එතකොට මේ උඩ අතට ප්‍රවේගය එන්න එන්න අඩු වෙලා ගිහින් බිඳුව වෙනවා. එතකොට උඩ අතට ප්‍රවේගය එන්න එන්න අඩු වෙලා බිඳුව වෙන ගමන් මේක මේ අතටත් යනවා. එතකොට මේ අතටත් යනවා උඩටත් යනවා. අන්න දෙක එකතු වෙලා එහෙමයි වෙන්නේ. එතකොට උඩම තැනදී සිරස් ප්‍රවේගය බිඳුව වෙලා පැත්ත මාරු වුණාම පරාවලේ අනිත් පැත්ත හැරෙනවා මාර්ගය. හැරිලා ආපහු බලන්න මේ අතට යන ගමන් මේක පල්ලෙහාට එනවා. ඇවිල්ලා බිම් වැටෙනවා. එතකොට මේ චලිත දෙක වෙන වෙනම වෙන් කරගෙන හදන්න ඕනේ. ඒක තමයි මෙතන කියන්නේ. එතකොට පසකින් දැක්වෙන්නේ u ප්‍රවේගයෙන් අල්ෆා කෝණයෙන් ප්‍රක්ෂේපණ කළ වස්තුවක පරාවක්‍රයයි. එහි u sin alpha නැමැති සිරස් ප්‍රවේග සංරචකයේ ගුරුත්වය නිසා ක්‍රමයෙන් අඩු වේ. ප්‍රක්ෂිප්තයේ ඉහළම ලක්ෂයේදී මේ සිරස් ප්‍රවේග සංරචකය ශූන්‍ය වෙනවා. මෙන්න මෙතන වගේ. සිරස් ප්‍රවේග සංරචකය ශූන්‍ය වේ. ඉන්පසු ගුරුත්වය නිසා එහි දිශාව මාරු වී සිරස් ප්‍රවේගය ඊට පස්සේ සිරස් ප්‍රවේගය පහළට එනවා. මෙසේ සිරස් ප්‍රවේග සංරචකයේ ගුරුත්වය යටතේ සිරස් චලිතයකට සමාන ස්වරූපයෙන් විසඳන්න පුළුවන්. සිරස් චලිතයකට සමාන ස්වරූපයෙන් විසඳන්න පුළුවන්. විසඳිය හැකියි. එතකොට ඒක අපි හදන්නේ ගුරුත්වය යටතේ සිරස් චලිතයක් හදන විදියට. තිරස් ප්‍රවේග සංරචකයේ u cos alpha ගුරුත්වය නිසා වෙනස් නොවේ. නැත්නම් මේ කිව්වේ අපි. එය මත තිරස් බලපෑමක් නොමැති බැවින් එම ප්‍රවේගය නියතව පවතී. ඒතර ඒක නියත ප්‍රවේගයක්. අන්න ඒතර හරි ලේසියෙන් අපි මේ සංකීර්ණය වගේ පේන වක්‍රයක ඇති චලිතය සරල චලිත දෙකකට අපිට හදන්න පුළුවන් චලිත දෙකකට සරල රේඛාවක චලිත දෙකකට කඩාගෙන විසඳනවා. ඕන තැනදී මේ දෙක එකතු කරගන්නවා. එතකොට වක්‍රයේ චලිතය හම්බ වෙනවා. අන්න ඒකයි අපි කරන්න යන්නේ. හොඳයි. දැන් අපි උදාහරණයක් ගමු. පළවෙනි උදාහරණය. දැන් මේ ටික දන්නවනම් අපිට මේ ගණන් ටික හදන්න පුළුවන්. මහා ලොකු දැනුමක් නෙමෙයි අපි සාමාන්‍ය අවබෝධයක් තමයි ඕනේ උසස් පෙළදී. මේ ආනත චලිතය පිළිබඳව. අංශක 30ක කෝණයකින් ප්‍රක්ෂේපණ කෝණය අංශක 30යි. 50ක ප්‍රවේගයකින් බිම සිට ප්‍රක්ෂේපණය කළ වස්තුවක් එළඹෙන උපරිම උස හා එහි තිරස් පරාසය. තිරස් පරාසය කියන්නේ මේ තිරස් අතර යන දුර හරියට සමමිතික පරාවලයක තමයි යන්න ඕනේ වෙන බලපෑම් නැත්තම්. එහි පියාසර කාලයක් වෙනවා. පියාසර කාලය කියන්නේ මෙන්න මේ යන්න ගිය කාලය තමයි පියාසර කාලය කියන්නේ. එතකොට මුලින් අපි සලකලා බලන්න ඕනේ මේකේ සිරස් චලිතය. අපි බලමු මේකේ සිරස් චලිතය ගැන. අපි මේකේ සිරස් චලිතය විතරක් සලකමු. දැන් මේ ඊතලයක් දැම්මහම පේන්නේ සිරස් චලිතය විතරයි සලකන්නේ උඩ අතර දෛශික ධන කියලා ගන්නවා කියන එකයි. මොකද්ද උඩ අතර ආරම්භක ප්‍රවේගය u. උඩ අතර ආරම්භක ප්‍රවේගය වෙන්නේ මේකේ සිරස් අතර සංරචකය. මේ 50 මේ පැත්තට 50යි cos 30 මේ පැත්තට 50යි sin 30. 50යි sin 30 තමයි ආරම්භක සිරස් ප්‍රවේගය. sin 30. එතකොට මේ ආල්ෆා කියන්නේ 30යි 50යි sin 30. sin 30 කීයද? අපි ඒ කාලේ මේ වගුවක මේ ප්‍රධාන කෝණවල ත්‍රිකෝණමිතික වර්ණාගම්මම කියලා දුන්නේ. ඒවා අවශ්‍යයි මේ වගේ දිගින් දිගට අවශ්‍ය කරන sin 30 භාගයයි. මං හිතනවා ඔබට මේ වෙනකොට මේ කෝණවල ත්‍රිකෝණමිතික ගැන පාඩම් ඇති කියලා. එතකොට 50 වැඩි කිරීම භාගය. sin 30 භාගයයි. එතකොට සිරස් අතර ප්‍රවේගය 25ක් වෙනවා. 50න් භාගයයි 25යි. මේ තියෙන ආරම්භක සිරස් ප්‍රවේගය. මේකෙන් භාගයක් වෙනවා. එතකොට දැන් මේක මේ උඩම තැනට එනකොට අපි සිරස් චලිතය විතරක් සලකමු. තිරස් චලිතය හැම පිටින් අමතක කරලා දාන්න. සිරස් චලිතය විතරක් ගත්තොත් උඩම තැනට ඉහළම ලක්ෂයේදී අවසාන ප්‍රවේගය බිඳුවයි. මොකද ත්වරණය උඩ අතට ඍණ 10යි. අපි මේ කාලය හෙව්වොත් ඒ කාලය තමයි මෙන්න මෙතන උඩම තැනට යන්න ගත වෙන කාලය. ඒක තමයි උඩම තැනට යන්න ගත වෙන කාලය. ඒ වෙලාවේ විස්ථාපනය හෙව්වොත් මේ උපරිම උස එනවා ගමන් කරන s කියන්නේ h. ඒතර අපි v සමානයි u ධන at දැම්මොත් උඩ අතට චලිතයට හැම වෙලාවෙම මේ ඊතලේ දාන්න නෝරදවා. අපිටත් මතක් වෙනවා බලන කෙනක් දන්නවා මේ හදන්නේ සිරස් චලිතය කියලා. v සමානයි u ධන at. අපිට අවසාන ප්‍රවේගය බිඳුවයි මෙතනට එනකොට. අවසාන ප්‍රවේගය බිඳුවයි.
U ආරම්භක ප්‍රවේගය සිරස් අතට දැන් 50 නෙමෙයි දාන්නේ. සංරචකයේ 25. සිරස් අතට දාන ආරම්භක ප්‍රවේගය 25යි. ඍණ 10යි t. ඒ අනුව උඩම තැනට එන්න ගත වෙන කාලය අපිට එනවා 10යි t කියන්නේ 25. t කියන්නේ 25 බෙදීම 10. තප්පර 2.5කදී උඩම තැනට එනවා. තප්පර 2.5කදී උඩම තැනට එනවා. දැන් මෙතනට තප්පර 2.5ක දෙනවා නම් සමමිතික චලිතයක් තියෙන්නේ බිම වදින්න ගත වෙන කාලේ තප්පර 5යි මේක දෙගුණේ. يعني පියාසර කාලේ තප්පර 5යි හිතෙන් හදන්න පුළුවන්. එතකොට කොහොම වුණත් දැන් උඩම තැනට යන ගත වෙන කාලය මේක. උඩම තැනට ඇති කරන විස්ථාපනය අපි හදමු මේ සූත්‍ර සමීකරණයෙන්. S කියන්නේ ut ධන භාගයයි at වර්ගය නේ. ut ආරම්භක ප්‍රවේගය 25යි. කාලය අපි හොයාගත්තා 2.5යි. එතකොට 25 වැඩි කිරීම 2.5 ut කියන්නේ 25 වැඩි කිරීම 2.5. භාගයයි a කියන්නේ ගුරුත්ව ත්වරණයෙන් භාගයක් ඍණ 5යි. ඍණ 5යි. ඍණ 5යි t වර්ගය. t වර්ගය කියන්නේ 2.5 වර්ගය. 2.5 වර්ගය. 2.5 කියන්නේ 5 බෙදීම 2යි 5 බෙදීම 2 වර්ගය. ඉතින් මේක සුළු කරුවොත් මේ උපරිම උස ගන්න පුළුවන් බලමු අපි මොකක්ද දෙන්නේ කියලා. එතකොට මේක උපරිම උස වෙනවා h සමානයි 25 වැඩි කිරීම 2.5. 25 2.5 වැඩි කරන්න 62.5යි. 62.5 ඍණ 5යි t වර්ගය මෙතන 5 වර්ගය 25 2 වර්ගය 4 දෙකත් වර්ග වෙන්න ඕන 2 වර්ගය 4යි. එතන මෙන්න මේකෙන් මේ උපරිම උස එන්න ඕන. ඒක සමානයි 62.5 ඍණ 62.5 ඍණ 5 125යි 125 4ෙන් බෙදන්න ඕනේ. එතකොට 125 12 4ෙන් බෙදපුවම 3යි. එතකොට 5ට මෙතන 31.25ක් තව එනවා. එතකොට 125 4ෙන් බෙදුවොත් එන්නේ 31.25යි. දැන් 62.5න් 31.25ක් අඩු කරපුවම එන්න ඕනේ මේක යන උපරිම උස. එතකොට ඒක එන්නේ මේකෙන් මේක අඩු කරුවොත් එන්නේ මේකෙන් හරියටම භාගයක් මෙතන තියෙන බලන්න 31.25 කියන්නේ මේකෙන් භාගය. එතන ඉතුරු වෙන්නත් ඕනේ 31.25ක් මීටර අඩු කරපුවම මේ තියෙන්නේ එළඹෙන උපරිම උස. ඒතර උපරිම උස යන්න ගත වෙන කාලය තප්පර 2මාරයි උපරිම උස 31.25යි. දැන් මෙන්න මේ ගැටලුව අපි බලපුවම මෙතනට යන්න ගත වෙන කාලය තප්පර 2මාරයි. මෙන්න මේ උස 31.25 මීටර කියලා අපිට එනවා. අන්න ඒ විදිහට තමයි මේක හදන්න වෙන්නේ. 31.25 මීටර. මේක තමයි මේ h. මෙතනට යන ගත වෙන කාලය තමයි තප්පර 2.5 උනේ. ඇත්තරම එතකොට පියාසර කාලය මෙතනට වැටෙන්න මෙතනට එන්න 2.5යි ආයෙ වැටෙන්න 2.5යි තප්පර 5ක් වෙනවා. එතකොට මේකේ අහනවා අපෙන් මොනවද අහන්නේ? උපරිම සිරස් උස හා එහි තිරස් පරාසය පියාසර කාලය කුමක්ද? ඇත්තට මේ වගේ සමමිතික පරාවලයක ප්‍රක්ෂිප්තයක උඩම තැනට යන්න ගත වෙන කාලය ආපහු වැටෙන්න ගත වෙන කාලයට සමානයි. එන්න ඕනම් පියාසර කාලේ තප්පර 5යි කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සිරස් චලිතය සඳහා මෙන්න මේ වගේ සමීකරණයක් යොදලා අපිට පුළුවන් මේක හදන්න. සිරස් චලිතය සඳහා අපි ආපහු ගත්තොත් එහෙම ආරම්භක ප්‍රවේගය අපි දැක්ක 25යි ඉහළට. ත්වරණය ඍණ 10යි. ආපහු බිම වැටෙනකොට සිරස් විස්ථාපනය බිඳුවයි. බිමට වැටෙනකොට සිරස් විස්ථාපනය බිඳුවයි. කාලය කොච්චරද කියලා හෙව්වොතින් මේක තමයි පියාසර කාලය වෙන්නේ. එතකොට මොකද්ද අපිට සම්බන්ධ කරන්න පුළුවන් සමීකරණය සමානයි ut ධන භාගයයි at වර්ගය. සමානයි ut ධන භාගයයි at වර්ගය.
එතකොට අපි දන්නවා බිම වැදෙනකොට සිරස් විස්ථාපන බිඳුව තිරස් අතර ගිහින් තියෙනවා. හැබැයි සිරස් අතර විස්ථාපන බිඳුව. ඒ නිසා මේක බිඳුවයි. 25 t u 25යි මේ පියාසර කාලය. භාගයයි ඒ කියන්නේ ඍණ 5යි. t වර්ගය. ගුරුත්ව තෝරණයෙන් භාගයක්. මේකෙන් 5ක් එළියට අරන් මේක මේ පැත්තට ගෙනියමු. 5ක් එළියට අරගෙන මේක වම් පැත්තට ගෙනිච්චොත් t වර්ගය ධන වෙනවා. මේක ඍණ වෙනවා. ඍණ 5. මෙතන 5යි t අපි එළියට ගමු. t එළියට ගමු. 5යි t එළියට ගත්තොත් එතකොට මේ t වර්ගය මෙතන t වෙනවා. බලන්න හරිද කියලා. t වර්ගයෙන් 5යි t එළියට ගත්තොත් ඉතුරු වෙන්නේ t එකක්. මේක අනිත් පැත්තට යනකොට ධන වෙනවා. මේක අනිත් පැත්තට යනකොට ධන වෙනවා. 5යි t වර්ගයේ ඍණ ධන වෙනවා. 25යි t මේ පැත්තට ගන්නකොට ඍණ වෙනවා. මේ ඍණ 25යි t මේ තියෙන අපි මේකෙන් 5යි t එළියට අරගෙනයි තියෙන්නේ. ඒතර 5ක් ඉතුරු වෙනවා. මේක සමානයි බිඳුව කියන එකයි මෙතනින් එන්නේ. බොහොම සරල සමීකරණයක්. දැන් මේ එක්ක මේක t බිඳුව වෙන්න ඕන එක්ක t 5 වෙන්න ඕන මේ සමීකරණය තෘප්ත වෙන්න. එක්ක t බිඳුව හෝ 5යි. එම නිසා t සමානයි බිඳුව හෝ 5යි. දැන් මේ දෙකෙන් බිඳුව කියන්නේ ආරම්භය. ආරම්භයේ දිත් ස්ථාපන බිඳුවයිනේ. ඒතර මේක නෙමෙයි අහන්නේ. අන්තිම එක. එහෙනම් පියාසර කාලේ අන්තිමට බිම් වැටෙනකොට තප්පර 5යි මේක අර උපරිම තැනට යන්න ගත වුණු කාලේ. මතකද? තප්පර 2.5 වගේ දෙගුණයයි. තප්පර 5කින් උඩම තැනට යනවා. මේක තමයි පියාසර කාලය. අන්තිම උත්තර වලට මතක ඇතුව ඒකකය දාන්න ඕනේ. නැත්නම් සමහරට ලකුණු කැපෙනවා. එතකොට කොහොමද අපි තිරස් පරාසය ගන්නෙ දැන්? අන්න එතකොට තමයි තිරස් චලිතය සලකන්න වෙන්නේ. තිරස් පරාසය මේකේ. තිරස් පරාසය ගන්න කොහොමද තිරස් පරාසය ගන්න? එතකොට අපි මේ අතර චලිතය ගන්නවා. තිරස් අතට මොකද්ද ආරම්භක ප්‍රවේගය? ඔයගලට මතක ඇති ආරම්භක ප්‍රක්ෂේපණ ප්‍රවේගය තිබුණේ 50යි. ප්‍රක්ෂේපණ කෝණය 30යි. එතකොට මේ පැත්තට තිරස් අතට ආරම්භක ප්‍රවේගය තිබුණේ 50යි cos 30. මෙහෙමනේ තිබුණේ. මතකද ප්‍රක්ෂේපණ ප්‍රවේගය තිබුණේ මෙන්න මෙහෙම 50යි. මේ කෝණය 30යි. කොහොමනේ තිබුණේ? එතකොට මේක අපි මේ සංරචක දෙකට බෙදාගත්තා. ප්‍රක්ෂිප්තය මේ වගේ යන්නේ. අපි මේක සංරචක දෙකට බෙදාගත්තාම මේ අතට 50යි sin 30 මේ පැත්තට 50යි cos 30. හරිනේ. 50යි cos 30. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. මූල 3 බෙදීම 2යි. ඒවා පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. අංශක 30 cosine මූල 3 බෙදීම 2යි. 50 වැඩි කිරීම මූල 3 බෙදීම 2. ඒ කියන්නේ 25යි මූල 3යි. 25යි මූල 3යි. 25යි මූල 3යි. එතකොට මේ අතර චලිතය ගන්නකොට ත්වරණය බිඳුවයි. ත්වරණය බිඳුවයි. කාලය දැන් අපෙන් අහන්නේ මේ තිරස් පරාසය මෙන්න මෙතනටම යන්න ගත වෙන කාලය. මේක ගිහිල්ලා බිම වැටෙන්නම ගත වෙන කාලය අහන්නේ. මෙතනටම යන්න. එතකොට මේ අතට යන මේ තිරස් දුර තමයි තිරස් පරාසය කියන්නේ. කොච්චර වෙලා මේක චලනය වෙමින් තියනවද? පියාසර කාලය. පියාසර කාලය අපිට ආව තප්පර 5යි කියලා මේ තියෙන්නේ. පියාසර කාලය තප්පර 5යි. තප්පර 5ක් තිස්සේ මේ අංශුව තිරස් අතට යනවා ඒකාකාර ප්‍රවේගයකින් කීයකද? 25යි මූල 3ක. එතකොට කාලය තප්පර 5යි පියාසර කාලය. එතකොට අපිට එනවා අපි මේ පැත්තට දාන්න S සමානයි ut කියන ඒකාකාර ප්‍රවේගයක් සඳහා තියෙන එකම සමීකරණය. අන්න දැන් මේ විස්ථාපනය තිරස් අතර තමයි තිරස් පරාසය වෙන්නේ r. ආරම්භක ප්‍රවේගය ඒක අවසාන ප්‍රවේගයම තමයි එකම ප්‍රවේගයෙන් යන්නේ ඒකාකාර ප්‍රවේගය 25යි මූල 3යි. 25යි මූල 3 වැඩි කිරීම 5. එතකොට 5 වරක් 25 125යි මූල 3යි.
ඉතින් මූල තුනට ආදේශ කරගත්තොත් 1.73යි කියලා මේක සුළු කරගන්න පුළුවන්. 125 වර්ගමූලයේ 3 මම කියලා තියෙන පුළුවන් නම් මතක තියාගන්න කියලා 1.73 අන්න මේක ගුණ කිරීමෙන් මේ තිරස් පරාසය හොයන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ ගාන හදන්න තියෙන්නේ. දැන් මේක මේ මෙතන හදලා තියෙනවා මුද්‍රිත අකුරෙන්ම සිරස්වත් චලිතයට ගත්තොතින් ඔන්න සිරස් අතර ගත්තොත් සංරචකය 50යි sin 30 මේ ගානේ sin 30 භාගයයි එතකොට 25යි. සිරස් චලිතය සඳහා තෝරණය 15ට 10යි උඩට ඒ කියන්නේ ඍණ 10යි. ඉහළම ලක්ෂයේදී සිරස් ප්‍රවේග සංරචකය බිඳුවයි. ඒතර v සමානයි u ධන at දැම්මොත් උඩ අතට අන්න බිඳුව උඩම තැනදී ප්‍රවේගය බිඳුවයි ශුන්‍යයි. බිඳුව සමානයි u 25 ඍණ 10යි t. ඒකෙන් t 2.5 කියලා ආවා. ඒ අනුව උපරිම උස එළඹෙන්න ගත වන කාලය තප්පර 2.5යි. මෙතන විස්ථාපනය හොයලා තියෙන්නේ v ධන u බෙදීම 2 s කියන්නේ v ධන u බෙදීම 2 වාරයක් t. මෙතන t එකක් එන්න ඕනේ. s සමානයි v ධන u බෙදීම 2 වාරයක් t යෙදුවොත් අන්න උපරිම උස h එනවා. අවසාන ප්‍රයෝගයේ බිඳුවයි ආරම්භක ප්‍රයෝගය 25යි බෙදීම 2 වැඩි කිරීම 2.5. මෙතන මේ සූත්‍රයෙන් වැඩි ලේසි සුළු කිරීමකින් අපිට මේ ප්‍රතිඵලය එනවා. එතකොට 31.25 එනවා. කලින් මම හදපු ගානමයි මේ තියෙන්නේ. එතකොට නැවත බිම වැටෙනකොට බලන්න S බිඳුවයි. සිරස් චලිතය ගත්තාම ආයෙ බිම වැටෙනවා කියන්නේ සිරස් විස්ථාපනයේ බිඳුවයි. එතකොට අපි S සමානයි ut ධන භාගයයි at වර්ගය දැම්මොත් අර සමීකරණයමයි බිඳුව සමානයි u 25යි. 25t ඍණ භාගයයි කියන 5t වර්ගය මේක මේ පැත්තට අරගෙන 5t එළියට ගත්තා. එතකොට 5t එළියට ගත්තොත් මෙතන පැති මාරු කරලා ලියලා තියෙන්නේ. ඒකම තමයි. මෙතන මේ පැත්තේ ටික මේ පැත්තේ ලියලා තියෙනවා. මෙහෙම තියෙද්දි 5t එළියට අරන් තියෙනවා. එතකොට මේකේ 5t එළියට ගත්තාම 5 25t වලින් 5t එළියට ගත්තොත් 5 ඉතුරු වෙන්නේ සාධකය ඇතුලේ. මේකෙන් 5t එළියට ගත්තොත් t ඉතුරු වෙනවා. මේක බිඳුව වෙන්න එක්ක මේ 5t බිඳුව වෙන්න ඕන. නැත්නම් 5 ඍණ t බිඳුව වෙන්න. එක්ක t බිඳුව වෙන්න ඕන. නැත්නම් t 5 වෙන්න ඕනේ. ඉතින් ඒකෙන් පියාසර කාලයට ගන්න වෙන්නේ 5යි කියලා මේ අපි හදපු එකම තමයි. ඊළඟට තිරස් පරාසය හොයන්න මොකද කරන්න කියන එක පැහැදිලිව කියලා තිනවා. ආපහු විභේදනය මගින් ප්‍රක්ෂිප්තයේ තිරස් චලිතය විතරයි බලන්න ඕනේ. එතකොට ආරම්භක තිරස් ප්‍රවේගය ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ තිරස් සංරචකය. ඒක 50යි cos alpha අපි හදුවා වගේ 50යි මූල 3 බෙදීම 2 25යි මූල 3යි. ඒතර මේ ප්‍රවේගය මුළු කාලය තුලම නියතව තියෙනවා කියලා තමයි ගන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ. තිරස් අතට ප්‍රවේගය වෙනස් කරන්න බලපෑමක් නැහැ, තොරණයක් නැහැ. තොරණේ බිඳුවයි, ඒතර ප්‍රවේගය නියතයි. ඒතර පියාසර කාලය 5යි. ඒ අනුව වස්තුව චලනය වන දුර ප්‍රමාණය වෙන්නේ මෙන්න මේ ප්‍රවේගයෙන් තප්පර 5කදී ගමන් කරන දුර තමයි තිරස් අතට යන දුර වෙන්නේ. ඒ අනුව තිරස් ප්‍රාසය r කියන්නේ මේ ප්‍රවේගය 25යි මූල 3 වැඩි කිරීම 5 125යි මූල 3 කියලා එනවා. මෙතන සංකේත වලින්ම මේක හදලා තියෙනවා. සංකේත වලින් ඒ කියන්නේ අපි ගුරුත්වය යටතේ සිරස් චලිතය පිළිබඳ මූලධර්මත් පාවිච්චි කරලා මේක කරලා තියෙන්නේ. ඔයගලන්ට මතකද දන්නේ නැහැ සිරස් ප්‍රක්ෂිප්තයකට අපි හැදුවා u ප්‍රවේගයෙන් සිරස්ස විසි කරපු එකක් උඩම තැනට එන්න ගත වෙන කාලය මෙන්න මේ උඩම තැනට එන්න ගත වෙන කාලය u බෙදීම g. පියාසර කාලයේ සිරස් ප්‍රක්ෂිප්තයක ඒ වගේ දෙගුණයක් 2යි u බෙදීම g. g කියන්නේ ගුරුත්ව ත්වරණය. එළඹෙන උපරිම උස u වර්ගය බෙදීම 2යි g. ඉතින් මේවායේ u වෙනුවට දැන් තියෙන u sin alpha ආදේශ කරුවත් ප්‍රක්ෂිප්තයේ ඊට සමාන කරුණු හම්බ වෙනවා. ඒකයි මේ කියන්නේ. ඒ අනුව මේ t පියාසර කාලය මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මොකද්ද? u වෙනුවට u sin alpha දැම්මොත් 2යි u sin alpha බෙදීම g. මේ තියෙන්නේ පියාසර කාලය. ඒ වගේම එළඹෙන උපරිම උස මේ සංකේත වලින් ලියනවා නම් එළඹෙන උපරිම උස වෙන්නේ h වෙන්නේ u වර්ගය බෙදීම 2යි g වල u වෙනුවට දාන්න ඕනේ u sin alpha කියලා. එතකොට u වර්ගය sin වර්ගය alpha u sin alpha වර්ග කරනකොට මේ දෙකම වර්ග වෙනවා. u වර්ගය sin වර්ගය alpha බෙදීම 2යි g. මේ තියෙන ලැබෙන උපරිම උස සංකේත වලින් ගත්තොත් ප්‍රක්ෂේපණ ප්‍රවේගය u වන ප්‍රක්ෂේපණ කෝණය alpha වන අංශුවක පියාසර කාලය 2යි u sin alpha බෙදීම g කියන්නේ ගුරුත්ව ත්වරණය. ඒක ලැබෙන උපරිම උස මේ තියෙන්නේ. අන්න ඒ විදිහට කරන්න පුළුවන් කියලා මේ කියන්නේ.
එතකොට පියාසර කාලය මේක නම් තිරස් පරාසයත් ඒ වගේම ගන්න පුළුවන්. තිරස් පරාසය මොකක්ද මේකේ ප්‍රවේගයේ තිරස් සංරචක u cos alpha අපි දැම්මොත් s සමානයි ut දැම්මොත් s සමානයි ut දැම්මොත් තිරස් අතට අපිට තිරස් පරාසය ගන්න පුළුවන්. r කියන්නේ තිරස් අතට ප්‍රවේගය මොකද්ද? u cos alpha. u cos alpha වැඩි කිරීම කාලය. කාලය පියාසර කාලය 2 u sin alpha මේ මුළු එක බෙදීම g. මෙන්න මේක තමයි තිරස් පරාසය වෙන්නේ. එතකොට ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ u වන ප්‍රක්ෂේපණ කෝණය alpha වන අංශුවක තිරස් පරාසය 2 u වර්ග sin alpha cos alpha බෙදීම g. 2 u වර්ග sin alpha cos alpha බෙදීම g. මෙහෙම එන්නේ r සමානයි තාට මේක සුළු කරලා ලිව්වොත් මේ 2 u වර්ගය sin alpha cos alpha බෙදීම g. මෙන්න මේක තමයි තිරස් පරාසය. ඒතර අපි සංකේත වලින් හැදුවොත් මෙන්න මේ තමයි ප්‍රධාන කරුණු වෙන්නේ. පියාසර කාලය උපරිම උස. ඒතර උපරිම උස යන ගතන කාලය පියාසර කාලයෙන් භාගයක් වෙනවා සමමිතික ප්‍රක්ෂිප්තයක. කියන්නේ අපි මේ කතා කරන්නේ හරියටම මෙන්න මේ වගේ ප්‍රක්ෂිප්තයක් ගැන. හරියටම සමමිතිකව චලනය වෙන ප්‍රක්ෂිප්තයක් ගැන. ඒකේ උපරිම උස යන ගත වෙන කාලය වගේ දෙගුණයයි පියාසර කාලය. පියාසර කාලය 2 u sin alpha බෙදීම g නම් උඩම තැනට යන ගත වෙන කාලය u sin alpha බෙදීම g. අන්න එහෙමයි එන්නේ. ඒ සමහරට කෙටි ප්‍රශ්නවලදී මේවා කෙටි ප්‍රශ්න වලටත් එනවා. ඒකට අපි ඉක්මනට හදා ගන්න මේවා අපේ ඔළුවේ සරලව තියෙනවා නම් තමයි හොඳ. ඉතින් නැවත නැවත ගණන් හදනකොට මේවා අපේ හිතේ පිහිටනවා. ඒක තමයි අපි කරගන්න ඕනේ. මේ තියෙන එක හදලා තියෙන විදිහ ආනත ප්‍රක්ෂිප්තයක පියාසර කාලය අතන u 2 u බෙදීම g වල u වෙනකොට u sin alpha යදපුවම 2 u sin alpha බෙදීම g. එතකොට උපරිම උස වෙන්නේ u වර්ගය බෙදීම 2g. එතකොට u sin alpha වර්ග කරපුවම u වර්ග sin වර්ග alpha බෙදීම 2g. එතකොට තිරස් චලිතය සඳහා මේ තිරස් චලිතය සඳහා s සමානයි ut දැම්මොත් තිරස් පරාසය r වෙනවා. u කියන්නේ u cos alpha. පියාසර කාලය 2 u sin alpha බෙදීම g. ඒ කියන්නේ 2 u වර්ග sin වර්ග alpha 2 u වර්ග sin alpha cos alpha බෙදීම g. ඔකයි එන්නේ. එතකොට මෙන්න මේක පොඩ්ඩක් පුළුවන් නම් මතක තියාගන්න. එක හදන්න හැදුවේ නැති වුණත් කමක් නැහැ. නමුත් මේ දැනුම සමහරට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ප්‍රායෝගික ජීවිතේත්. පංගක් කළාට ඔය කෙටි ප්‍රශ්න වල හිතපු ගමන් අහනවා දැනුමක් හැටියට. මොකද්ද? අපිට දී ඇති ප්‍රක්ෂේපණ කියන්නේ අපිට එක ගානක ප්‍රවේගයකින් යමක් විසි කරන්න පුළුවන්. වැඩිම දුරට මේක විසි කරන්න මොන කෝණයෙන්ද ප්‍රක්ෂේපණය කරන්න ඕනේ? අපි උදාහරණයක් ගත්තොත් අපිට යමක් විසි කරන්න පුළුවන් උපරිම වේගය 50යි කියලා වුණ තප්පරයට මීටර. අපිට වේගයක් තියෙනවා විසි කරන්න පුළුවන් 50ක. මේක තමයි උපරිම වේගය. තප්පරයට මීටර 50යි. හැබැයි අපිට මේක විසි කරන්න පුළුවන් එක කෝණ වලින්. අපි මේක එක කෝණෙන් විසි ගන්න පුළුවන්. ඒතර මේ වගේ කෝණයකින් විසි කරොත් මේක මේ වගේ ගිහිල්ලා බිම වැටේ. තව ටිකක් වැඩි කෝණයකින් විසි කරොත් ඒක ඊට වැඩි දුර ගිහින් වැටේ. හැබැයි එකම වේගය 50ම තමයි. 50ම තමයි. ඊට වැඩි කෝණයකින් විසි කරොත් සාමාන්‍ය මේක හුඟක් උඩයයි හැබැයි එච්චර දුර යන්නේ නැහැ. ඔන්න ඔය වගේ. තව ටිකක් මේක 50ම තමයි. තව ටිකක් කෝණේ වැඩි කරලා විසි කරොත් මේ වගේ ගිහින් වැටේ. ඊටත් වැඩි උඩයයි හැබැයි ළඟම වැටෙනවා. මේ වැඩිම දුරක් යන්න එකම ප්‍රවේගයෙන් අපි කොයි අතටද මේක r උපරිම වෙන්න කොයි අතරද විසි කරන්න ඕනේ කියන එක මම හිතන්නේ දැන ගැනීම සමහර විට ප්‍රයෝජනවත් වෙනවා. ඒක අපිට ගණිතමය විසඳන්න පුළුවන් පොඩි දෙයක් දන්නවා නම් මෙන්න මේ කෝණය මෙන්න මේ ප්‍රක්ෂේපණ කෝණය අංශක 45ක් වුණාම තමයි
මේ උපරිම දුර මෙන්න මේ විශේෂ ප්‍රක්ෂිප්තය අපිට හම්බ වෙන්නේ. මෙන්න මේ උපරිම දුර ගමන් කරන ප්‍රක්ෂිප්තය හම්බ වෙන්නේ දී ඇති ප්‍රවේගයේ යටතේ. ඒ ප්‍රවේගයම තමයි තියෙන්නේ. හැබැයි කෝණය අපිට වෙනස් කරන්න පුළුවන්. වැඩිම දුරකට යමක් විසි කරන්න නම් අපි උපරිම හයිය යොදලා විසි කරනවා කියමු. අපිට උන පුළුවන් තරම් ඈතට මේක විසි කර ගන්න. එහෙනම් අර කෝණේ අංශක 45 වෙන්න ඕනේ. හරියට මැද්දෙන් වගේ මේ තිරස සිරස හරි මැද්දෙන් වගේ ගියොත්. එතකොට උගලන්ට පේනවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙක් 6 පාරක් ගහන්න ඕන නම් හොඳම විදිය තමයි යා කොහොම හරි බැට් එක තියාගන්න බලන්න ඕනේ. බෝලෙට ගහන්න බලන්න ඕනේ. බෝලේ විසි වෙන්න අංශක 45ක කෝණයකින්. එතකොට වැඩි කරදරයක්ම නැතුව ලනුවෙන් එහාට යනවා උඩින්ම මේ වගේ. එතකොට අංශක 45ක කෝණයකින් ගැහුවොත් තමයි අන්න උපරිම දුර ගන්න පුළුවන්. මේක ඇත්තටම මේ හදනවා නම් ගණිතමයව අපිට මෙන්න මේ කරුණ විතරක් දැනගන්න වෙනවා. මොකද්ද මේ කරුණ? 2යි sin alpha cos alpha ත්‍රිකෝණමිතිය වෙන මෙහෙම එකක් තියෙනවා. 2යි sin alpha cos alpha කියන්නේ sin 2යි alpha කියලා. 2යි alpha කියන කෝණයක මේ මෙන්න මේ කෝණේ sin සුළු කරන්න පුළුවන් sin 2යි alpha cos alpha කියලා. මේක අපිට භෞතික විද්‍යාව ඉතා කලාතුරකින් ඕන වෙන්නේ. නමුත් ඕන වෙන්නේ නැති තරම් ගණිතය කරන අය දන්නවා ත්‍රිකෝණමිතියේ. 2යි sin alpha sin 2යි alpha කියන්නේ 2යි sin alpha cos alpha. දැන් මේ මෙන්න මේ අපි සංකේත වලින් හැදුවොතින් අපි කලින් හැදුවා මේක බලන්න. අපි කලින් එකට ගියොත් මේ බලන්නකෝ. අපි සාධාරණ ප්‍රක්ෂේපණ ප්‍රවේගයක් ගත්තොතින් බලන්න තිරස් පරාසය මෙන්න මෙහෙම එන්නේ 2යි u වර්ග sin alpha cos alpha බෙදීම g. මම මේක පොඩ්ඩක් අරගෙන අපි බැලුවොතින් ඔන්න දැන් මම තිරස් පරාසය ලියනවා. සාධාරණ සංකේත දැම්මොත් තිරස් පරාසය වෙන්නේ 2යි u වර්ගය sin alpha cos alpha බෙදීම g නේ. දැන් ජීව විද්‍යාව කරන දරුවෝ මේවට බය වෙන්න එපා. මේක මේ ඍජු කෝණී ත්‍රිකෝණයක sin කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කාරණේ. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කාරණේ. ඔච්චරයි නේ. මේවට බය වෙන්න එපා. මම ඔක්කොම මේවා දැක්කම බෝ sin cos එහෙම බය වෙනවා. බය නැති කරගන්න ඕනේ පළවෙනි දේ. මට පුළුවන් කියලා හිතලා සරලව මේවා හිතන්න ගන්න. ඒතර බොහොම ලේසියෙන් වැටහෙනවා. මම කිව්වා වගේ වෛද්‍ය විද්‍යාව කරන්නත් භෞතික විද්‍යාව තමයි වැඩියෙන්ම උදව් වෙන්නේ. මගේ පළවෙනි පාඩම බලන්න. භෞතික විද්‍යාව හැඳින්වීම. ඒතර ඔබ යම් දවසක වෛද්‍යවරයෙක් හෝ මොන අංශයක වුණත් විද්‍යා ගණිත ඒ පැත්තෙන් තාක්ෂණ ඒ පැත්තෙන් අපි යනවා නම් විතරක් නෙමෙයි අපි අපි ගත්තොත් එහෙම ඔය මේ කොමර්ස් වාණිජ අංශයේ තියෙන විවිධ විෂයන් ඒවත් මේ ප්‍රස්ථාර මේ යම් දේවල් ඕනේ. ඒවයි වුණත් ගැඹුරට යන්න ඉහළට යනකොට මේ දේවල් ඕන වෙනවා. හොඳයි. දැන් මෙතන මම කිව්වා මෙන්න මේ කතාව. 2යි මෙතන තියෙනවා මේ කතාව. මොකද්ද? 2යි sin alpha cos alpha කියන ටික මෙතන තියෙනවා මේ. මෙතන තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. sin alpha තියෙනවා. cos alpha තියෙනවා. ඒතර 2යි sin alpha cos alpha කියන්නේ sin 2යි alpha. ඒතර මම sin 2යි alpha කියලා මේ ටිකට දැම්මොත් මේ තිරස් පරාසය අපිට එනවා u වර්ගය 2යි sin alpha cos alpha කියන එක අපි ගන්නවා sin 2යි alpha කියලා. බෙදීම g කියලා. අන්න. දැන් තිරස් පරාසය උපරිම වෙන්න මෙන්න මේක උපරිම වෙන්න ඕනේ. මේක උපරිම වෙන්න ඕනේ. r උපරිම වීමට අපි බලන්නේ උපරිම තිරස් පරාසයනේ පුළුවන් තරම් දුර විසි කරන්නනේ. r උපරිම වීමට මොකද වෙන්න ඕනේ? මෙන්න මේක උපරිම වෙන්න ඕනේ. u වර්ග sin 2යි alpha බෙදීම g උපරිම වෙන්න ඕනේ. මේකේ u වර්ගය කියන්නේ අපිට විසි කරන්න පුළුවන් උපරිම වේගය. ඒක තව වැඩි කරන්න බෑ. 50 නියතයක්. විසි කරන්න පුළුවන් උපරිම වේගය 50 යන්නේ වගේ. මේක වෙනස් කරන්න බෑ. g වෙනස් කරන්න බෑ ගුරුත්ව ත්වරණය 10යි. වෙනස් කරන්න පුළුවන් alpha මේ කෝණය බලන්න. කෝණය වෙනස් වෙන්න තමයි මේක වෙන්නේ. කෝණය වෙනස් වෙන්න තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙහෙම එකපාර හුඟක් උඩ ගැහුවොත් එහෙම වේගෙන් හැබැයි ගහනවා.
වැඩක් නැහැ. මොකද මෙහෙම ගිහිල්ලා ආයේ ළඟ ඉන්න ක්‍රීඩකයෙක්ගේ අතට වැටෙනවා. හුඟක් උඩ යනවා හැබැයි. නේ? මේකයි අවශ්‍ය. එතකොට අන්න ඒක තමයි අපි මේ හොයන්න යන්නේ. එතකොට R උපරිම වෙන්න නම් sin 2 alpha උපරිම වෙන්න ඕනේ. sin 2 alpha උපරිම වෙන්න ඕනේ. උපරිම විය යුතුය. sin 2 alpha උපරිම වෙන්න ඕනේ. එතකොට දැන් මේ තියෙන කෝණයක කෝණයක සයිනයට ගන්න පුළුවන් උපරිමගේ එකයි. sin 90 තමයි එක වෙන්නේ. sin බිඳුව බිඳුවයි sin 91යි. එකට වැඩියක් ගන්න බෑ sin එකට. මේ කෝණේ 2 alpha වුණාට මේ කෝණේ 2 alpha වල සයිනයට ගන්න පුළුවන් උපරිමගේ උපරිම sin 2 alpha කියන්නේ එකයි. උපරිම sin 2 alpha කියන්නේ එකයි. ඒක වෙන්නේ 2 alpha අංශක 99. එවිට 2 alpha කියන අංශක 90යි. ඒ අනුව alpha කියන කෝණය 90 බෙදීම 2 අංශක 45 වෙනවා. මේකයි ගණිතය. මේක මේ භෞතික විද්‍යාවට ඔප්පු කරන්න කවදක්වත් එන්නේ නැහැ. නිසා භෞතික විද්‍යාව කරන ළමයි මේක දැකලා බය වෙන්න එපා. මම නිකන් කිව්වේ මේක ඔය අපි අපේ රට උගක් ක්‍රිකට් ගහනවා, පන්දු සෙල්ලම් කරනවා. ඉතින් ඒ හින්දා මම මේක විශේෂයෙන් කිව්වේ මේක එන විදිය. යමෙකුට තේරුම් ගන්න පුළුවන් නම් මේක ඇත්තයි කියන එක තේරුම් ගන්න. මම ඇත්තටම භෞතික විද්‍යාව පාඩමේදී පුළුවන් තරම් දේවල් ඔප්පු කරන්න හදනවා. නිර්දේශය තිබුණත් නැතත්. මම කියන අවබෝධයෙන් තේරුම් ගැනීමනේ වැදගත්. කටපාඩමෙන් තේරුම් ගැනීමට වඩා අපි නිකන් කියනට වැඩිය හොඳයි. උපරිම දුර යන්න පුළුවන් අංශක 45කින් විසිකරුවට කියනට වඩා හදිසිය අපිට ඔප්පු කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් ඒක පොඩ්ඩක් මතක තියාගන්න බලන්න. දැන් අපි ඇත්තටම මේ ගුරුත්වය යටතේ ආනත චලිතය පිළිබඳ සිද්ධාන්ත ඉවරයි. වැඩි දෙයක් නැහැ. මොකද්ද තියෙන්නේ? අපි කරපු දේවල්ම දෙකක් එකතු කරගන්නනේ තියෙන්නේ. මේ සිරස් චලිතය ගුරුත්වය යටතේ නිදහස් සිරස් චලිතය වගේ හදනවා. තිරස් චලිතය ඒකාකාර ප්‍රවේගයක් කියලා හදනවා. වුවමනා තැනදී මේ දෙක සම්බන්ධ කරගන්නවා. එච්චරයි. එච්චරයි. ඒ නිසා මේක අමාරු කියලා හිතන්න එපා. ඊටාම සරලයි. අපි බලමු ගණන් කීපයක් හදලා. තව ගැටලු කීපයක් හදලා අපි මේක පුරුදු වෙන්න බලමු. මෙන්න ගුරුත්වය යටතේ ආන්ත චලිතය පිළිබඳ රචනා ප්‍රශ්න. අපි බලමු මේ ගැටලු සරලව පුළුවන් තරම් විසඳ ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. පළවෙනි ගැටලුව තිරස සමග අංශක 30ක කෝණයක් සාදමින් අංශක 60ක ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරන වස්තුවක් නගින උපරිම උසයි එම උස නැගීමට ගතවන කාලයයි හොයන්න කියන්නේ. එතකොට දැන් මේක අංශක 30ක කෝණයකින් ප්‍රක්ෂේපණය කරනවා. ප්‍රක්ෂේපණ ප්‍රවේගය 60යි. 60 ms ඍණයක. එතකොට මෙන්න මේ ප්‍රවේගයෙන් විසි කරපුවම මේ තියෙන තිරස එතකොට මේ තියෙන ප්‍රක්ෂිප්තය මෙන්න මේ වගේ ගිහිල්ලා මෙහෙම වැටෙනවා කියමුකෝ. අපෙන් අහන්නේ මේක එළඹෙන උපරිම උසත් ඒ උස නැගීමට ගතවන කාලයක් තමයි අපෙන් අහන්නේ. එළඹෙන උපරිම උසත් ඒ කියන්නේ මෙන්න උපරිම උස මෙන්න මේ හරිය තියෙන්නේ. ඒතර උපරිම උසේදී මොකද්ද වැදගත්ම දේ? සිරස් ප්‍රවේගය මෙතනදී බිඳුවයි. මෙන්න මේක ඉතාල වැදගත් වෙනවා. මම මේක වෙන වර්ණයකින් එක වැදගත්කම් පෙන්වන්න ආපහු දාන්නම්. මෙන්න මේ සිරස් ප්‍රවේගය උපරිම තැනදී ඊටාම් වැදගත්. මේ උපරිම තැනදී මේ සිරස් ප්‍රවේගය බිඳුවයි කියලා ගන්න එක. මොකද මෙතන තමයි ආපහු හැරෙන්නේ. එතකොට උඩ අතට විසි කරපු එකක් වගේ හිතනකොට මේක උඩම ගිහිල්ලා උඩම තැනදී නැවතිලා ආයි හැරෙනවා. මේ වේගය අඩු වෙලා ගිහිල්ලා නැවතිලා හැරිලා අනිත් පැත්තට එනවා. අන්න ඒකයි මෙතන වෙන වැඩේ. එතකොට දැන් අපි මේකේ ප්‍රක්ෂේපණ කෝණය අපිට දීලා තියෙනවා මෙන්න මේක අංශක 30යි කියලා. හරිනේ. එතකොට උපරිම උසයි ඒ උස මෙන්න මේ උස h මෙතනට එන්න ගත වෙන කාලය t නම් මේ t කියන කාලයයි මේ දෙක තමයි අහන්නේ. එතකොට මේක හැම්පිටිම අපිට හදන්න පුළුවන් සිරස් චලිතය සැලකීමෙන්. එතකොට අපි මේකේ සිරස් චලිතය සැලකුවොත් මෙහෙම පීතලයක් දාලා පෙන්නන්නේ සලකන්නේ සිරස් චලිතය බවයි. ඒ විතරක් නෙවෙයි උඩ අතට දෛශික ධන කියලා ගන්නවා කියලයි. ඒත් උඩ අතට ආරම්භක ප්‍රවේගය වෙන්නේ සිරස් චලිතය විතරක් සලකනකොට ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ සිරස් සංරචකය
මේ පැත්තට 60යි cos 30 තියෙනවා. මේ පැත්තට 60යි sin 30 තියෙනවා. 60යි cos 30 හා 60යි sin 30 කියන මෙන්න මේ සංරචක දෙක මම මෙහෙම පෙන්නන්නම් මෙතන. මේ පැත්තට සිරස් අතර තියෙන සංරචකය 60යි cos 30. 60යි sin 30. මේ පැත්තට කෝණේ නැති පැත්තට sin, කෝණේ තියෙන පැත්තට cos. ඒතර මේ පැත්තට තිරස් අතර 60යි cos 30. අනිත් පැත්තට 60යි sin 30. අනිත් පැත්තට 60යි sin 30. හැටයි සයින් 30. මෙන්න මෙහෙමනේ ප්‍රවේග සංරචක දෙක. එතකොට උඩ අතට දෛශික සැලකීමේදී සිරස් චලිතය පමණක් සැලකීමේදී උඩ අතට ආරම්භක ප්‍රවේගය වෙන්නේ 60යි සයින් 30. සයින් 30 කියන්නේ භාගයයි. සයින් 30 භාගයයි 60 වැඩි කිරීම භාගය කියන්නේ 30යි. මම එකපාර දැම්ම සයින් 30 සුළු කළා. ඊළඟට උඩම තැනදී අවසාන ප්‍රවේගය බිඳුවයි. ඒක වැදගත් දත්තයක්. ත්වරණය ඍණ 10යි. උඩ අතර දෛශික ධන කියලා ගත්තාම ත්වරණය ඍණ 10යි. ඒ කියන්නේ ඍණ 10යි ත්වරණය. දැන් මොකද්ද කාලය හොයන්නේ? ඉතින් තාම සරලයි. v = u ධන at උඩ අතර දානවා. උඩ අතර දෛශික ධන කියලා අරගෙන v = u ධන at කියන සමීකරණය දැම්මහම v බිඳුවයි u 30යි ඍණ 10යි t. ඉතින් 10යි t කියන්නේ 30යි t කියන්නේ 3යි. තප්පර 3කින් උඩම තැනට යනවා. තප්පර 3යි අන්තිම උත්තරයට ඒකකය දාන්න. තප්පර 3යි මේ තියෙන්නේ. තප්පර 3කදී උඩම තැනට යනවා. කොහොමද උඩම තැනට තියෙන විස්ථාපනය උපරිම උස හොයන්නේ? අවසාන ප්‍රයෝගයේ බිඳුවයි ත්වරණය ඍණ 10 මේවම පාවිච්චි කරන්න පුළුවන්. ඒත් අපිට විස්ථාපනය හොයන්න පුළුවන් s සමානයි මෙන්න මේ සමීකරණය. උඩ අතට අපි ලියමු s සමානයි v ධන u බෙදීම 2 වාරයක් t. ඕන සමීකරණයක් දාන්න පුළුවන් s හොයාගන්න. දැන් බලමුකෝ v කියන්නේ බිඳුවයි අවසාන ප්‍රයෝගය වෙන බිඳුවයි ආරම්භක ප්‍රයෝගය 30යි 60යි sin 30 සුළු කරපුවම 30යි බෙදීම 2 මෙන්න v ධන u බෙදීම 2 t 3යි තප්පර. අපි හෙව්වනේ 3යි කියලා. ඉතින් අන්න තප්පර 3කදී එළඹෙන උපරිම උස කියන්නේ මේ සිරස් උස. මේ සිරස් අතර යන්න බෑ තිරස් ප්‍රවේගයෙන්. තිරස් ප්‍රවේගය පැත්තකට දාලා මේක හදනවා. ඒකයි මේක විශේෂ ලක්ෂණය. සම්පූර්ණ තිරස් චලිතය අමතක කරනවා. හැබැයි අර මේ පැත්තට චලිත පිළිබඳ කරුණු විතරයි ගන්න ඕනේ. 32 න් බෙදපුවම 15යි 15 රත් තුන 45යි 45 මීටර. ඉතින් තාම පහසුයි. මේ පේනවද? මේ තියෙන මේ උත්තරය අපිට ආවා. දැන් මෙතන තිරස් පරාසය ඕනනම් r මෙතනටම තියෙන මුළු දුර r කියමුකෝ. ඒ තිරස් පරාසය අපි ගන්නවා නම් r මෙතනටම. එතකොට තමයි අපි සලකන්න ඕනේ තිරස් චලිතය. එතකොට තිරස් චලිතය සලකන්න ඕන. කොහොමද? බලමු. තිරස් චලිතය සැලකුවොත් අන්න මේක අහලා නැහැ. අපි නිකන් බලමු තිරස් චලිතය ගත්තොත් r තිරස් විස්ථාපනය වෙන්නේ තිරස් අතර තියෙන ප්‍රවේගය 60යි cos 30. 60යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. මේක වැඩි කරන්න ඕනේ පියාසර කාලයෙන්. පියාසර කාලයේ උඩම තැනට යන්න ගත වෙන කාලය වගේ දෙගුණයක්. මොකද අපි තිරස් පරාසය ගන්නකොට හරියටම සමමිතික චලිතයක් ගන්න. මේ පැත්තයි මේ පැත්තයි එක වගේ. ඒතර පියාසර කාලයේ තප්පර 6යි. එතකොට මේ s = ut කියන සමීකරණය දාන්නේ. කාලයේ තප්පර උඩම තැනට යන්න 3යි නම් මෙතනට එන්න තප්පර 6යි. එතකොට පියාසර කාලය තිරස් පරාසය වෙන්නේ කොච්චරද? මේක 6 2න් බෙදපුවම 3යි 3 වරක් 60 180යි මූල 3යි. මේ තියෙන්නේ තිරස් පරාසය මීටර.
පියාසර කාලේ තප්පර 6යි මේ වගේ දෙගුණයි. අන්න ඒ විදිහට අපිට මේ ගැටලු ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. එච්චර අමාරු නැහැ. කල්පනාවෙන් බැලුවොත්. බලමු අපි ඊළඟ ගැටලුව. අංශක 45ක ප්‍රක්ෂේපණ කෝණයකින් 100යි මූල දෙකක ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරන ලබන වස්තුවක් එක තප්පර 10කට පසු දෙක තප්පර 15කට පසු චලනය වන ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව සොයන්න. බලමු අපි මේක කරගන්න. දැන් ප්‍රක්ෂේපණ කෝණය අංශක 45යි. මේ වගේ අංශක 45ක ප්‍රක්ෂේපණ කෝණයකින් මේක ප්‍රක්ෂේපණය කරනවා. එතකොට මේක අපි දන්නවා මෙන්න මේ වගේ චලිතයක යෙදෙන්නේ මේ තිරස් දිශාවට නැත්නම් පොළව කියලා හිතන්නත් පුළුවන්. ප්‍රක්ෂිප්තය මෙන්න මේ වගේ ගිහලා මේ යන පුළුවන් තරම් උපරිම දුරකට යන අවස්ථාව ඒ වගේ. උපරිම උස මෙතන තියෙන්නේ h. මෙතනට එනකොට p ආසර කාලයේ ආදී වශයෙන් මේ කරුණු ගැන අපිට හිතන්න පුළුවන්. එතකොට දැන් මේකේ සිරස් සංරචකය තිරස් සංරචකය අපි හොයාගන්න ඕනේ ප්‍රවේගයේ මේ ගාන හදනවා නම්. එතකොට මොකද්ද සම්පූර්ණ ප්‍රවේගය 100යි මූල 2යි. 100යි මූල 2යි. එතකොට මේ අතර සංරචකය 100යි මූල 2යි cos 45. 100යි මූල 2යි cos 45. මේක මේ පැත්තට cos නම් අනිත් පැත්තට sin නේ. මේක 100යි මූල 2යි sin 45 මේක. 100යි මූල 2යි sin 45. sin 45. මෙන්න තිරස් ප්‍රවේගය. මේක තමයි ප්‍රක්ෂේපණ ප්‍රවේගය. මේ ප්‍රක්ෂේපණ ලක්ෂය. මේ ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ තිරස් සංරචකය මේ සිරස් සංරචකය. ඔහොමයි එන්නේ. දැන් අහන්නේ විසි කරලා තප්පර 10කට පස්සේ චලනය වන ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව. අපි පළවෙනි කොටස ගත්තොත් එතකොට දැන් අපිට තප්පර 10කට පසු තප්පර 10කට පසු අපි බලමු තප්පර 10ක් දක්වා සිරස් චලිතය ගන්න ඉස්සෙල්ලා. ආරම්භක ප්‍රවේගය සිරස් අතට උඩ අතට තියෙන්නේ 10යි 100යි මූල 2යි sin 45 කියන්නේ එක බෙදීම මූල 2යි. එතකොට මේ මූල 2යි මූල 2යි කැපිලා ගිහිල්ලා 100යි කියලා එනවා. sin 45 එක බෙදීම මූල 2යි. මම කිව්වා ඔය පාඩම් කරගන්න. මම මේ කාලේ වගුවක් ඇඳලා දුන්නා ඔක්කොම. නැවත නැවත ඒක පාවිච්චි කරුවා. එක බෙදීම මූල 2යි. එතකොට සිරස් අතර ආරම්භක ප්‍රවේගය 100යි. ත්වරණය ඍණ 10යි. කාලය දෙනවා තප්පර 10කට පස්සේ. අවසාන ප්‍රවේගය මොකද්ද? සිරස් අතර. අපි සිරස් අතර v සමානයි u ධන at දැම්මොත් නිකම්ම සිරස් ප්‍රවේගය එනවා. u කියන්නේ 100යි. u කියන්නේ 100යි. a කියන්නේ ඍණ 10යි. කාලයක් තප්පර 10ක් දෙන්නේ අපිට. 100 ඍණ 100 බිඳුවයි. අන්න. සිරස් ප්‍රවේගය තප්පර 10කට පස්සේ බිඳුව වෙන. එහෙනම් මේ කොතන ගැනද කියන්නේ? මේ විශේෂ තැනක් තමයි මේ ගානේ දීලා තියෙන කිව්වේ නැතුණාට අපිට. මොකද්ද මේ විශේෂ තැන? සිරස් ප්‍රවේගය බිඳුව වෙන්නේ මෙන්න මේ උඩම තැනදී. ඒ කියන්නේ තප්පර 10 කියන්නේ හරියටම පියාසර කාලයෙන් භාගයක් නැත්තම් උපරිම තැනට එන්න ගත වෙන කාලය සිරස් ප්‍රවේගය බිඳුවයි. එහෙනම් මෙතනදී සංප්‍රයුක්ත ප්‍රවේගය මෙතනදී අංශවල තියෙන තිරස් ප්‍රවේගය විතරයි. මේ 100යි මූල 2යි cos 45 කියන තිරස් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැතුව දිගටම මේ පැත්තට තියෙනවා මේ හැම තැනකම. එහෙනම් මෙතන තියෙන තිරස් ප්‍රවේගය විතරයි. තිරස් ප්‍රවේගය ඒකාකාර ප්‍රවේගයක්. ඒ නිසා මෙතනදී තිරස් ප්‍රවේගය ආරම්භක තිරස් ප්‍රවේගයට සමානයි. මොකද්ද මේ ආරම්භක තිරස් ප්‍රවේගය? 100යි මූල 2යි cos 45. cos 45 කියන්නේ එක බෙදීම මූල දෙකමයි. sin 45 cos 45ට සමානයි. බලන්නකෝ වගු. දෙකම එක බෙදීම මූල දෙක එන්නේ. එතකොට මේක කැපුණාම මේක විශේෂ අවස්ථාවක්. තිරස් ප්‍රවේගයත් තප්පරයට මීටර 100යි.
එතකොට මෙතන එන්නේ මේ තප්පරයට මීටර 100ක තිරස් ප්‍රවේගය තමයි තියෙන්නේ. ඒ නිසා මෙන්න මේක තමයි උත්තරේ තිරස්ව. හා එතකොට මෙන්න මේ තියෙන තප්පර 10කට පසු ප්‍රවේගය තප්පරයට මීටර 100යි තිරස්ව. දෙවෙනි කොටස අහනවා මේකම තප්පර 15කට පස්සේ මේකේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය කීයද? දැන් සම්ප්‍රයුක්ත ප්‍රවේගය අහනකොට අපිට එකපාර හදන්න බෑ. මොකද මේ සම්ප්‍රයුක්ත චලිතය හදන්න බෑනේ එක සැරේ. මොකද කරන්නේ අපි? සිරස් චලිතය වෙනම හදනවා, තිරස් චලිතය වෙනම හදනවා. තප්පර 15කට පස්සේ සිරස් ප්‍රවේගය වෙනම හොයනවා, තිරස් ප්‍රවේගය වෙනම හොයලා මේ දෙකේ සම්ප්‍රයුක්තය ගන්න ඕනේ. මේ දෙකේ සම්ප්‍රයුක්තය ගන්න ඕනේ. අන්න ඒකයි වැඩේ. ඒතර තප්පර 15කට පස්සේ දැන් මෙතනට එන්න තප්පර 10ක් ගියානේ. තප්පර 15කට පස්සේ මේක මෙන්න මේ හරිය තියෙයි. මේ හරිය මෙහෙම යමින් තියෙනවා මේ හරිය තියෙයි. එතකොට අපි කොහොමද මේක හොයාගන්නේ? තප්පර 15කට පස්සේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය හොයාගන්න අපි හොයන්න ඕනේ තප්පර 15කට පස්සේ මේකේ යටපැත්ත හැරිලා තියෙයි. 10කදී උඩම තැනට ගියා නම් 15කදී සිරස් ප්‍රවේගය යට අතට හැරිලා. ඒ වගේම තමයි තිරස් ප්‍රවේගය හොයන්න දෙයක් නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ 100යි. මෙන්න මේක තමයි හොයන්න ඕන. මෙන්න මේ තප්පර 10කට 15කට පස්සේ සිරස් ප්‍රවේගය හොයාගත්තොත් මෙන්න මේ දෛශික දෙක මෙන්න සිරස් ප්‍රවේගය මෙන්න තිරස් ප්‍රවේගය ඒ දෙක හොයාගත්තොත් ඒ දෙකේ සම්ප්‍රයුක්තය ගත්තාම අපිට එනවා මෙන්න මෙතන මුළු ප්‍රවේගය මෙන්න මෙහෙම මේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය තමයි අපි හොයන්න ඕනේ තප්පර 15කට පස්සේ. ඒතර කොහොමද මේක හදන්නේ? තප්පර 15කට පසු 15යි s ට පසු බැලුවොත් අපි සිරස් චලිතය උඩට දෛශික ධන කියලාම ගමු. ආරම්භක ප්‍රවේගය 100යි. ත්වරණය ඍණ 10යි. ගුරුත්ව ත්වරණය. කාලය 15යි. ඊටාම ලේසි. මොකක්ද අවසාන ප්‍රවේගය? v සමානයි u ධන at u 100යි a ඍණ 10යි t 15යි. කීය දෙන්නේ? 100 ඍණ 150 ඍණ 50යි. ඍණ කියන්නේ අපි මේ ගත්ත පැත්ත උඩ අතට දෛශික ධන කියපුවම ඍණ 50ක් එනවා. මෙන්න මේ ප්‍රවේගය එතකොට ඍණ 50යි. උඩ අතට ඍණ 50යි කියන්නේ පහළට 50යි. මෙන්න මේක 50යි. තිරස් ප්‍රවේගය හදන්න දෙයක් නැහැ. ඒකාකාර ප්‍රවේගයක් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් තිරස් ප්‍රවේගය 100ම තමයි එතනදී. යන්න අනුව මෙතනදී දැන් ප්‍රවේග දෙකක් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. මේ කියන තප්පර 15කට පස්සේ තිරස් ප්‍රවේගයක් තියෙනවා 100ක සිරස් ප්‍රවේගයක් තියෙනවා 50ක සිරස්ව පහළට සම්ප්‍රයුක්තය කුමක්ද කියන එක අපිට හොයන්න තියෙනවා. මොකද්ද සම්ප්‍රයුක්තය? r. හා සම්ප්‍රයුක්තය මෙන්න මේ හදන කෝණය තිරසත් එක්ක හදන කෝණය. අන්න ඒකයි අපෙන් අහන්නේ. දැන් ලම්බක දෛශික දෙකක සම්ප්‍රයුක්තය මේක x නම් මේක y නම් xy කියලා ගත්තාම r වර්ගය කියන්නේ මොකද්ද? x වර්ගය ca වර්ගය ධන y වර්ගය 50 වර්ගය. මෙන්න මේක තමයි සම්ප්‍රයුක්ත ප්‍රවේගයේ වර්ගය. දැන් දෛශික දෙකක් විදිහට එකතු වුණා. අන්න එහෙමයි. සිරස් ප්‍රවේගය වෙනම තිරස් ප්‍රවේගය වෙනම අරගෙන ඌමනා තැනදී දෙක දෛශික වශයෙන් එකතු කරලා සම්ප්‍රයුක්ත ප්‍රවේගය ගන්න පුළුවන්. ඒතකොට එකපාර සම්ප්‍රයුක්ත ප්‍රවේගය හොයන්න බෑ මේ ගණන් වලදී. ඒතකොට දැන් මෙතනින් මේ 10 වර්ගයක් එළියට ගත්තොත් මෙතන තියෙන්නේ 10 වර්ගයේ 100 වැඩි කිරීම 100නේ. එතන මෙතන 100ක් ඉතුරු වෙනවා. මෙතන 50 වැඩි කිරීම 50. ඒකෙන් 10 වර්ගයක් එළියට ගත්තොත් 25ක් ඉතුරු වෙනවා නේද? 50 වර්ගය කියන්නේ 25000යි. 50 වර්ගය කියන්නේ 25000යි. එතකොට ඒකෙන් 100ක් මෙතන 100 වර්ගය එළියට ගත්තාම 100ක් එළියට ගත්තාම 25යි. දැන් මම මෙහෙම කරන්න හේතුව මේවා පූර්ණ වර්ග විදියට දාන්න පුළුවන් නිසා වර්ගමූලය හොයන්න ලේසියි. මෙතන තියෙන 10 වර්ගය වැඩි කිරීම මේක 100 ධන 25 125යි. 125යි කියන්නේ 25 වරක් 5.
25 වැඩි කිරීම 5නේ 125 මෙන්න මේ මුළු ගාන. 10 වර්ගය වැඩි කිරීම 125 මේ r වර්ගය. එහෙනම් r කියන්නේ මේකේ වර්ගමූලයනේ. 10 වර්ගයේ වර්ගමූලය 10යි. මම මෙහෙම ලිව්වේ මේ වර්ගමූලය ගන්න ලේසි හින්දායි. වැඩි කිරීම 25 වර්ගමූලය 5යි. මෙතන එනවා වර්ගමූලය 5ක්. තර 50යි මූල 5යි. 50යි මූල 5යි. එතකොට 50යි මූල 5 තමයි සම්ප්‍රයුක්ත ප්‍රවේගය වෙන්නේ. ඉතින් වර්ගමූලය 5 හොයලා මේක සුළු කරගන්න පුළුවන්. වර්ගමූලය 5 කියන එක ආසන්න වශයෙන් සුළු කරලා බලන්න 2.23ක් විතර එනවා. එතකොට මේක වැඩි කරොත් ආසන්න වශයෙන් 111ක් විතර මම හිතන්නේ එන්නේ 111ක විතර ප්‍රවේගයක් ආසන්න වශයෙන්. ආසන්න වශයෙන් එතකොට සම්ප්‍රයුක්ත තිරසත් එක්ක හදන කෝණය θ නම් tan θ දෛශිකවල වගේ tan θ කීය දෙන්නේ? මේ කෝණේ ටැන්ජන්ට් එක ගන්න පුළුවන් මේ y බෙදලා x වලින්. y කියන්නේ 50යි 50 බෙදීම 100 50 බෙදීම 100 ඒ කියන්නේ භාගයයි. tan θ කියන්නේ භාගයයි. එහෙනම් θ කියන්නේ tan විලෝම භාගයයි. tan විලෝම භාගය මේක එන්නේ අංශක 26.5ක් විතර. අංශක 26යි. බලන්න මම ත්‍රිකෝණමිතික වර්ග පාවිච්චි කරන අංශක 26යි කලා 60ක් විතර වගේ ඔන්න ගානක් එන්නේ. එතකොට මේ කෝණය අංශක 26යි කලා 60යි මේ ඉතුරු කෝණය ඕනනම් මේක 90ෙන් අඩු කරන්න. අංශක 63යි කලා 60ක් විතර වෙනවා. බලමු අපි උත්තර වල මොනවද තියෙන්නේ කියලා. ඔව් හරිනේ. සම්ප්‍රයුක්ත ප්‍රවේගය තප්පර 15කට පස්සේ 111ක් විතර වගේ අපිටත් ආවා. හරියට මේක වැඩි කරා නම් මේ උත්තරේ ගන්න තිබුණා. කෝණය දෙන්නේ යටිසිරස එක්ක හදන කෝණය. අපි හෙව්වේ මෙන්න මේ කෝණය. අපි හෙව්වේ මෙන්න මෙතන තියෙන කෝණය. මේක. මේ උත්තරයට දෙල් තියෙන මේක අපිට මේකාව අංශක 27මාරක් කියලා. මේකෙන්නේ 90න් 27මාර අඩු කරන්න 63මාරයි. මේ හරියටම තියෙන උත්තරේ. ඒ අනුව අදාළ ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඊළඟ ගැටලුව බලමු. ප්‍රක්ෂේපණ කෝණය 30ක් වන ප්‍රක්ෂිප්තයක් ගමන් කරන උපරිම උස 180 නම් ආරම්භක ප්‍රවේගයයි පියාසර කාලයයි අහනවා. ප්‍රක්ෂේපණ කෝණය 30යි. ප්‍රක්ෂේපණ ප්‍රවේගය 30යි. දැන් මේක එළඹෙන උපරිම උස දීලා තියෙනවා මේ වගේ. එළඹෙන උපරිම උස 180යි. එතකොට මෙතනදී මේ සිරස් අවසාන ප්‍රවේගය බිඳුවයි. මොනෝකයි වැදගත් දේ. මේ කෝණේ 30යි. අපි ප්‍රක්ෂේපණ ප්‍රවේගය u කිව්වොත් අන්න ආරම්භක ප්‍රවේගය අහනවා. පියාසර කාලය මෙතනට එන්න ගත වන කාලය වගේ දෙගුණයක් වෙනවා. එතකොට අපි සිරස් චලිතය ගත්තොත් සිරස් අතර ආරම්භක ප්‍රවේගය මොකද? ඊටාම් පහසු u මේ පැත්තට cos මේ පැත්තට sin u sin 30 ආරම්භක ප්‍රවේගය u sin 30 sin 30 භාගය නිසා මේක u බෙදීම 2යි කියලා ගන්න පුළුවන් ආරම්භක ප්‍රවේගය. u බෙදීම 2යි. අවසාන ප්‍රවේගය බිඳුවයි උපරිම තැනදී. එළඹෙන උපරිම උස 180යි. දැන් අහන්නේ අපෙන් u අපි දන්නෙත් නැහැ. අපි තව එක දත්තයක් තියෙනවා ඒ වුණාට මොකද ගුරුත්ව දවන ඒක පාවිච්චි කරන්න ඕනේ. 10. දැන් b සමානයි u ධන at දාන්න පුළුවන්. b වර්ගය සමානයි u වර්ගය ධන 2යි as දැම්මොත් මම හිතන්නේ අපිට u හොයන්න පුළුවන් නේ. මේ සමීකරණය දාමු. b වර්ගය සමානයි උඩ අතට v වර්ගය සමානයි u වර්ගය ධන 2යි as b වර්ගය බිඳුවයි උඩම තැනට u වර්ගය කියන්නේ u බෙදීම 2 වර්ගය කියන්නේ uත් වර්ග වෙනවා දෙකත් වර්ග වෙනවා 4 2යි ඍණ 20 2යි කියන්නේ ඍණ 20යි s
අන්න එළඹෙන උපරිම උස 180යි. දැන් මේක මේ පැත්තට ගත්තොත් u වර්ගය බෙදීම 4 u වර්ගය බෙදීම 4 කියන්නේ 20 වැඩි කිරීම 180යි කියලා එනවා. පැති මාරු කරන්න. මේක ඍණ වලින් වැඩි කරලා අනිත් පැත්තට ගමුකෝ. මේක ඍණ වෙනවා මේක ධන වෙනවා. මේක අනිත් පැත්තට ගන්නකොට u වර්ගය බෙදීම 4 සමානයි 20 වැඩි කිරීම 180. එහෙනම් u වර්ගය කියන්නේ එම නිසා u වර්ගය සමාන වෙනවා 20 වැඩි කිරීම 4 වැඩි කිරීම 180. ඒක මේකේ වර්ගමූලය ගන්න මේක අපි කොහොමද දාගන්නේ? විස්ස වැඩි කිරීම 4 වැඩි කිරීම 180. එතකොට ආරම්භක ප්‍රයෝගය වෙන්නේ මේකේ වර්ගමූලය 20 කියන්නේ 4 වරක් 5. 4 වැඩි කිරීම 5 වැඩි කිරීම 4. මම මේක වර්ගමූලය ගන්න මේක මේ විදිහට සාධක වලට දාන්නයි බැලුවේ. 180 කියන්නේ 9. ඒකත් පූර්ණ වර්ගයෙන් 9 වැඩි කිරීම 20. 9 වැඩි කිරීම 20. දැන් මෙතන u එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන 4 වරක් 5 20යි මේ 20 මේ 20යි. 20 වැඩි කිරීම 20 ඒකේ වර්ගමූලය 1 20ක් ගන්න පුළුවන්. 20 වැඩි කිරීම 20 වර්ගමූලය 1 20ක් ගන්න පුළුවන්. 4 වර්ගමූලය 2යි. මේකේ වර්ගමූලය. 9 වර්ගමූලය 3යි. අන්න. එතකොට u වෙනවා. මේකේ වර්ගමූලය ගන්න තමයි මම මෙහෙම වෙන් කරගත්තේ. ඒතර ලේසි. බලන්න ආයේ මෙතන 20යි මේ 20යි. 20 වැඩි කිරීම 20 වර්ගමූලය 1 20ක් ගන්න. 4 වර්ගමූලය 2යි 9 වර්ගමූලය 3යි. ඒතර කීය දෙන්නේ? 20 වරක් 2 60යි 60 වරක් 3 180යි. ඒ නිසා ආරම්භක ප්‍රවේගය තප්පරයට මීටර 180යි. ඒකක මතක ඇතුව එතන දාන්න තප්පරයට මීටර කියන එක දාගන්න ඕනේ. යනෝ තප්පර මීටර 20 වැඩි කිරීම 2 40යි. එතන මම හිතන පොඩ්ඩක් මම වැරද්දුවා. 20 වැඩි කිරීම 2 40යි. 40ව 3ක් 180 නෙමේ 4 වරක් 3 12යි 120යි. 20 වැඩි කිරීම. 40 වරක් 3 100 4 වරක් 3 12 නිසා 120යි. ms ඍණ 1 අපිට උත්තරය ඇත්තටම අන්තිම වෙනකම් ඇවිල්ලා තිබුණේ. මෙන්න මේ උත්තරය. පියාසර කාලය කොහොමද ගන්නෙ? පියාසර කාලය. උඩම තැනට යන්න ගත වෙන කාලය අරන් දෙකෙන් වැඩි කරන්න. පියාසර කාලය ගන්න මේ චලිතයමයි මේ චලිතයමයි. දැන් මේ u බෙදීම දෙක අපි දන්නවා u 120නේ. u බෙදීම දෙක කියන්නේ ආරම්භක සිරස් ප්‍රවේගයේ u බෙදීම දෙක 60යි. දැන් අන්න මේක අපි දැන් හොයලා තියෙන්නේ. u 120යි මේක u බෙදීම දෙකයි මේ අතට. ඒක 60යි. ඒකට අපි උඩම තැනට යන්න ගත වෙන කාලය ගත්තොත් මොකක්ද අපිට දාන්න පුළුවන්? v සමානයි u ධන at. v සමානයි u ධන at. v බිඳුවයි u 60යි ඍණ 10යි t. t තමයි අපි හොයන්න ඕනේ. උඩම තැනට යන ගත වෙන කාලය 10යි t කියන්නේ 60යි t කියන්නේ 6යි. උඩම තැනට යන ගත වෙන කාලය තප්පර 6යි. පියාසර කාලය මේ සමමිතික චලිතයක් මේ වගේ දෙගුණයයි. ඒ නිසා පියාසර කාලය මේ වගේ දෙගුණයක් වෙනවා තප්පර 12යි. පියාසර කාලය තප්පර 12යි. ඔන්න විදිහට මේ ගැටලුව අපිට ලේසියෙන්ම හදන්න පුළුවන්. හතරවෙනි ගැටලුව බිම් මට්ටමේ සිට 125ක් උස ගොඩනැගිල්ලක සිට වස්තුවක් තප්පරයට මීටර 50ක තිරස් ප්‍රවේගයෙන් විසි කර. එය නැවත බිම වැටීමට ගත වන කාලයත් බිම වදින ප්‍රවේගයත් ගමන් කරන තිරස් දුරත්. දැන් මෙතන ටිකක් වෙනස් විදිහක ගැටලුවක් තියෙන්නේ. බලන්නකෝ තේරුම් අරගන්න මොකද්ද මේ කියන්නේ. දැන් මීටර 125ක් උස මෙහෙම ගොඩනැගිල්ලක් තියෙනවා.
මේකේ උස 125 මීටර. මේකේ මුදුනේ ඉඳලා වස්තුවක් විසි කරනවා 50ක තිරස් ප්‍රවේගයෙන්. මෙහෙම විසි කරනවා. 50ක තිරස් ප්‍රවේගයෙන් විසි කරන්නේ. කියන්නේ ආරම්භක සිරස් ප්‍රවේගය 0යි. සිරස් ප්‍රවේගයක් නැහැ. සිරස් ප්‍රවේගයක් නැහැ. තිරස් වන විසි කරන්නේ. ඒතර මේකේ සංරචකේ 0යි. මේ අතට 0යි ප්‍රවේගය. දැන් මෙහෙම විසි කරපු ගමන් ගුරුත්වයේ හින්දා මේක එන්න පහළටත් වැටෙනවා. මේ අතට 50කින් යන ගමන් පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා මේක ආනත මාර්ගයක ගිහිල්ලා කොහොමද වැටෙන්නේ? මෙන්න මේ වගේ ආනත මාර්ගයක මේක ගිහිල්ලා ඔය වගේ බිම් වැටෙනවා. මෙතනට ස්පර්ශකව පටන් අරගෙන ආනත මාර්ගයේ ගිහිල්ලා බිම් වැටෙනවා. මේක තමයි ගමන් මාර්ගය. එතකොට ඒ නැවත බිම වැටීමට ගතවන කාලය මෙතන. හා බිම වදින ප්‍රවේගය. ආපහු අපිට සිරස් චලිතය සලකන්න ඕනේ. හැබැයි දැන් මෙතනදී උඩාතර දෛශික ධන කියලා ගන්න එක තේරුමක් නැහැ. සියලු සිරස් දෛශික තියෙන පල්ලෙහාට පහළට තියෙන දෛශික ධන කියලා ගත්තොත් ආරම්භක ප්‍රවේගය 0යි පල්ලෙහාට. සිරස් චලිතය විතරයි සලකන්නේ. තෝරණය ගුරුත්ව තෝරණය පහළට ඍණ 10යි. කොච්චර වැටෙන්න ඕනේද සිරස් අතර? අන්න සිරස් අතර මේක වැටෙන්න ඕන මේ ගොඩනැගිල්ලේ උසට සමාන ප්‍රමාණයක්. ගොඩනැගිල්ලේ උස මීටර 125 නම් මේ පල්ලෙහාට වැටෙන්න ඕන මීටර 125ක් මෙතනට එන්න. එහෙනම් S කියන්නේ 125 මීටර පල්ලෙහාට තියෙන. පල්ලෙහාට දෛශික ධන කියපු හින්දා ගුරුත්ව තෝරණයත් ධන වෙනවා. අන්න මම පුරුද්දට ඍණ කියලා ලිව්වා. එහෙම වෙන්න නරකයි. හැම වෙලාවෙම ඔළුවේ තියෙන්න ඕන දෛශිකයේ පැත්ත. පල්ලෙහාට දෛශික ධන කිව්වේ ගුරුත්ව තෝරණයක් ධන. විස්ථාපනයක් පහළට තියෙන හින්දා විස්ථාපනම ඉන්නේ මෙතන ඉඳලා මේ දුර අන්න හරියටම 125ක් වෙනවා. දැන් මොකද්ද බිම වැටීමට ගතවන කාලය? S සමානයි ut ධන භාගයයි at වර්ගය දාන්න. පල්ලෙහාට දෛශික ධන කියලා S සමානයි ut ධන භාගයයි at වර්ගය. S කියන්නේ 125 සමානයි ut 0යි. භාගයයි ඒ 5යි. 5යි t වර්ගය කියන්නේ 125යි. t වර්ගය කියන්නේ එතකොට 125 බෙදීම 5 25යි. 125 5න් බෙදපුවම 25යි. එහෙනම් t කියන්නේ 25 වර්ගමූලයේ තප්පර 5න් බිම වැටෙනවා. තප්පර 5න් බිම වැටෙනවා මේක. මෙතනට එන්න ගත වෙන කාලය තප්පර 5යි. බිම වදින ප්‍රවේගය හොයන්න කියනවා. ඒතර බිම වදිනකොට මොකද්ද අවසාන ප්‍රවේගය තිරස් අතට? සිරස් අතට. සිරස් අතට අවසාන ප්‍රවේගයක් තියෙනවා. එතකොට තිරස් අතට ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. මේ තිරස් දිගටම මේකේ තිරස් ප්‍රවේගය 50යි. මෙතනදිත් තිරස් ප්‍රවේගය 50යි. මෙතනදිත් 50යි. මෙතනදිත් 50යි. මෙතනට එනකොට දැන් සිරස් ප්‍රවේගයක් ඇවිල්ලා ගුරුත්වයේ හින්දා. අන්න එහෙම. මෙතන හොයන්න දෙයක් නැහැ තිරස් ප්‍රවේගය 50යි. සිරස් ප්‍රවේගය මොකද්ද? මෙතන සිරස් ප්‍රවේගය අපි v කිව්වොත් මෙන්න මේ v අපිට හොයන්න තියෙනවා දැන්. ඉතින් මේ v හොයන්න අපි v සමානයි u ධන at දාමු පහළට. සිරස් චලිතයට. ආරම්භක සිරස් ප්‍රවේගය 0යි, ත්වරණය 10යි, t තප්පර 5න් බිම වැටෙනවා. අන්න 50යි. 50යි. එතකොට බිම වදිනකොට මේ අතර ප්‍රවේගයත් 50යි. සමාන දෛශික දෙකක් එන්නේ 50යි 50යි. සංප්‍රයුක්ත මේවා අතර කෝණය සමච්ඡේදනය කරන. මෙතනදී මේ සංප්‍රයුක්ත ප්‍රවේගය තියෙන්නේ මෙන්න මෙහෙම. සංප්‍රයුක්ත ප්‍රවේගය තියෙන්නේ මෙන්න මේ අතට මෙන්න මේ කර ස්පර්ශකව තියෙන්න ඕන. හැබැයි ඇත්තටම මේ කෝණ දෛශික දෙක සමාන නම් මේ අංශක අණුවේ කෝණය සමච්ඡේදනය වෙලා මේක 45යි මේක 45යි ඔන්න ඔහොම බිම වදින්නේ. මොකද්ද මේ r? බිම වදින සංප්‍රයුක්ත ප්‍රවේගය. r වර්ගය කියන්නේ x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. ඒ අනුව r අපිට හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. r වර්ගය කියන්නේ 50 වර්ගය ධන 50 වර්ගයේ වර්ගමූලය. 50 වර්ගය දෙකක් තියෙනවා මෙතන. දෙවරක් 50 වර්ගය මේ තියෙන්නේ r වර්ගය. r කියන්නේ මේකේ වර්ගමූලය.
50 වර්ගයේ වර්ගමූලය 50යි. 50යි මූල 2යි. ඉතින් මූල 2 කියන්නේ 1.4යි 1.4 කියලා දාලා සුළු කරොත් මෙතන 50යි මූල 2යි කියලායි දීලා තියෙන්නේ. ගමන් කරන තිරස් දුර ඒකට අපි තිරස් චලිතය ගන්න ඕනේ. එතකොට මෙතන සම්ප්‍රයුක්ත ප්‍රවේගය 50යි මූල 2යි කියන එක එනවා. මෙතන ms ඍණ 1 ඒකක ms ඍණ 1 මේක උත්තරයක් වෙනවා. එතකොට තිරස් පරාසය මොකද්ද මේ r? තිරස් අතර යන දුර වෙන්නේ පියාසර කාලයේ තප්පර 5යි යන්නේ මේ අතට. මේ අතට ප්‍රවේගය 50යි. මේ අතර එක සමීකරණය දාන තියෙන ඒකාකාර ප්‍රවේගයක් s සමානයි ut දැම්මොත් මේක අපි r dash කියමු. r dash තිරස් පරාසය වෙන්නේ u මේ අතට ප්‍රවේගය තිරස් ප්‍රවේගය 50යි මේක වෙනස් වෙන්නේ නැහැ. කාලය තප්පර 5යි. එතකොට 5×5 25යි මීටර් 250යි කියලා එනවා. මීටර් 250යි තිරස් පරාසය. ඒ අනුව බලමු උත්තරේ හරිද කියලා. මේ තියෙන 250යි අපිට අවශ්‍ය උත්තර ඔක්කොම ලැබුණා. ඊළඟ ගැටලුව බලමු. පොළොවට කිලෝමීටර් 2ක් ඉහළින් පොළොවට කිලෝමීටර් 2ක් ඉහළින් ඒකාකාර තිරස් ප්‍රවේගයෙන් පියාසර කරන ගුවන් යානයක් ප්‍රහාරක යානයක් ෆයිටර් ප්ලේන් එකක් නේද? සතුරු බලකොටුවකට සිරස්ව ඉහළින් සිටියදී එයට බෝම්බයක් අතහරි. බෝම්බේ ඉලක්කය පසු කර යන බව පෙන්වා. බෝම්බේ හරියට ඉලක්කයට වැටෙන්නේ නැහැ. එසේ ඉලක්කය ඉක්මවා යන දුර ගණනය කරන්න. දැන් මෙන්න මෙහි වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මේ තිරස කියලා හිතුවොත් දැන් මෙතන තියෙනවා අපි හිතමු පොඩි නගරයක් හරි මේ බලකොටුවක් හරි මොනවා හරි තියෙනවා. එතකොට මේක තමයි නගරය හෝ ඉලක්කය. දැන් ගුවන් යානයක් මෙතන උඩින් ඇවිල්ලා ගුවන් යානයක් ප්‍රහාරක ගුවන් යානයක් මේක යනවා තප්පරයට මීටර 200ක ඒකාකාර ප්‍රවේගයෙන්. 200ක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කිලෝමීටර 2ක් උඩින් යන්නේ. ඒ කියන්නේ කොච්චරද? මීටර් 2000ක් උඩින් යන්නේ ගුවන් යානේ පොළොවට. පොළොවට මීටර් 2000ක් උඩින් යන්නේ කිලෝමීටර 2ක්. උඩින් යනවා. ඔන්න. යන ගමන් මේක මේ බෝම්බය අතාරිනවා. ඒ බෝම්බය අතාරින්නේ මේ ඉලක්කයට උඩින් සතුරු බලකොටුවට මේ බලකොටුවට සිරස්ව ඉහළින් තියෙද්දි බෝම්බය අතාරින්නේ. මෙන්න බෝම්බේ. මේක අතාරිනවා. දැන් ගුවන් යානය මෙහෙම වේගෙන් යන ගමන් බෝම්බය නිදහස්. බෝම්බේ පල්ලෙහාට වීසි කරන්න බෑ. තල්ලු කරන්නේ නැහැ. තල්ලු කරන්න දෙයක් නැහැනේ වැටෙනවනේ. ඒ නිසා බෝම්බයක් තල්ලු කරන්නේ නැහැ. යන ගමන් බෝම්බේ මෙහෙම නිදහස් කරනවා. දැන් සතුරු බලකොටුව හරියටම යට තියෙන්නේ නේද? දැන් සාමාන්‍යයෙන් හිතෙන්නේ මෙතන අතෑරියම් බලකොටුවට වැටෙන්න එපා මේක නේද? දැන් මේක නිදහස් කෙරුවට ඒකට වැඩේ තියෙන මේකයි. ගුවන් යානයකට නවත්තලා බෝම්බේ දාලා යන්න බෑ. යන ගමන් දාගෙන යන්න ඕන. නැවතුවොත් ගුවන් යානෙත් වැටෙනවා. ගුවන් යානය අහසේ රැඳිලා තියෙන එකේ වේගයේ හින්දා. නේද? ඒගොල්ලෝ දන්නවා මේ ගුවන් යානට නවත්තලා දාන්න හෙලිකොප්ටරයකට පුළුවන්. නවත්තලා මොකක් හරි කරන්න. නමුත් ගුවන් යානයකට බෑ. එයාගේ චලිත ස්වරූපය, එයාගේ තාක්ෂණය අනුව. ඒකට එයාට කරන්න වෙන්නේ යන ගමන් බෝම්බේ දාන එකයි. දැන් ගුවන් යානය යනවා තප්පරයට මීටර 200ක ප්‍රවේගයෙන්. ගුවන් යානය ඒතර බෝම්බය යන්නේ ගුවන් යානය ඇතුළේනේ. ඒතර ගුවන් යානය බෝම්බයත් එක්ක යමින් තිබුණේ. ඒතර ගුවන් යානය ඇතුළේ යන බෝම්බෙට ගුවන් යානයේ තිරස් ප්‍රවේගය තියෙනවා 200. නවත්තන්න බෑ ඒක. එතකොට බෝම්බේ නිදහස් කරනකොට බෝම්බයට තිරස් ප්‍රවේගයක් තියෙනවා වෙනස් කරගන්න බැරි 200ක. නවත්තන්න බැරි. එතකොට මේක තමයි ප්‍රශ්නේ. ඒතර ගුවන් යානයට මෙන්න මේ 200ක ප්‍රවේගය ගුවන් යානයේ තියෙන 200 ප්‍රවේගය බෝම්බෙටත් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නය. මේක මේ බෝම්බෙටත් තියෙනවා. ඒතර බෝම්බෙටත් මේ ප්‍රවේගයම තියෙනවා. මේකෙන් ගැලවෙන්න බෝම්බෙට බෑ. ඉතින් මොකද වෙන්නේ?
බෝම්බේ නිදහස් කරපු හින්දා ආරම්භක සිරස් ප්‍රයෝගය 0යි බෝම්බේ. හැබැයි මේ 200 තියෙන නිසා බෝම්බය ප්‍රක්ෂිප්තයක යන්නේ. අන්න. බෝම්බය ප්‍රක්ෂිප්තයක ගිහිල්ලා අර ගොඩනැගිල්ල උඩ ඉඳලා වීසි කරපු එක වගේ නේද? ගිහිල්ලා මෙන්න මෙහෙ පොපුරනවා. පැත්තක ඉන්න වෙන අහිංසක මිනිස්සු ටිකක් මැරෙනවා මේ බලකොටුව බේරෙනවා. නේද? නෝකයි වැඩේ. එහෙනම් බෝම්බේ කොහොමද දාන්න තිබුණේ? ඒ පොඩි ගණනය කිරීමක් කරන්න ඕනේ. මෙන්න මේ දුර හොයලා මේ ප්‍රවේගය සඳහා හරිනම් මෙතනට එන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙදි බෝම්බේ අතාරින්න ඕනේ. නේද? විය යුතු දේ මම වෙන වර්ණයකින් අඳින්නම්. හොඳයි එහෙනම් බෝම්බේ දාන්න තිබුණේ කොහොමද? අපි බලමු. බෝම්බේ දාන්න තිබුණ විදිය මම මේක බෝම්බේ ඇත්තටම දාන්න තිබුණේ මෙන්න මේ විදිහටයි. දැන් මෙතන ඉඳලා මේ දුර ප්‍රමාණය පොඩි ගණනය කිරීමක් කරලා අපි දැන් හොයන්න යනවා වගේ මේ ප්‍රවේගයෙන් එන ගමන් මෙන්න මේ හරියේදී හරියට මේ දුරට සමාන දුරක් මේ පැත්තේදී මෙන්න මේ හරිය ගුවන් යානය යමින් තිබියදී මෙතනින් බෝම්බේ නිදහස් කරා නම් බෝම්බය මේ වගේ මේ ප්‍රක්ෂිප්තයේ ගිහිල්ලා මේකට වැටුණා නම් ඔන්න ඌමනා කටයුත්ත ඉෂ්ට වෙනවා. ඒකයි වැඩි. එතකොට දැන් බලමු අපි කොච්චර දුරක මේ ඉලක්කය ඉක්මවා යාම කොච්චර තියනවද කියලා ඉවරලා. ඒක අපේ ගුරුත්වය යටතේ සිරස් චලිතය ආනත චලිතය ගැටලුවක් විදිහට හදන්න වෙන්නේ. දැන් මෙතනින් මේ විදිහට නිදහස් කරොත් කොච්චර ඉලක්කය පහු කරලා යනවද? මෙන්න මේ දුර තමයි අපිට හොයාගන්න තියෙන්නේ. ඉතින් තාම ලේසි. ආරම්භක සිරස් ප්‍රවේගය අපි මේකේ සිරස් චලිතය සලකමු. පල්ලෙහාට දෛශික ධන කිව්වොත් ආරම්භක සිරස් ප්‍රවේගය 0යි. නිදහස් කරනවා. තිරස් ප්‍රවේගයක් තියෙනවා. ඒක හරි. එතකොට කිලෝමීටර 2ක් වැටෙන්න තියෙනවා. විස්ථාපනයක් සිරස්ව පහළට කිලෝමීටර 2ක් කියන්නේ මීටර 2000ක් වැටෙන්න තියෙනවා. ත්වරණය 10යි පල්ලෙහාට නිසා ත්වරණය ධන. කොච්චර වෙලාවක් යනවද වැටෙන්න බෝම්බේ බිම? S සමානයි ut ධන භාගයයි at වර්ගය දැම්මොත් S කියන්නේ 2000යි 2000 සමානයි ut බිඳුවයි ආරම්භ කරේ බිඳුවයි භාගයයි 5යි 5යි t වර්ගය 5යි t වර්ගය කියන්නේ 2000 නම් t වර්ගය කියන්නේ 2000 බෙදීම 5 400යි 400 කියන්නේ 20 වර්ගය 20 වර්ගය එහෙනම් t වර්ගය 400 නම් t කියන්නේ 20යි. තප්පර 20කදී තමයි බිම වැටෙන්නේ. එතන බෝම්බේ බිම වැටෙන්න ගත වන කාලය තප්පර 20ක් යනවා බිම වැටෙන්න. දැන් මේ තප්පර 20 තුල මේ 200ක ප්‍රවේගයෙන් බෝම්බය තිරස්වත් යනවා. ඒකනේ ඒක නවත්තන්න බෑ. ඒ කියන්නේ තිරස් චලිතය ගත්තාම S සමානයි ut ත්වරණයක් නැහැ. ගුරුත්වය බලපාන්නේ නැහැ කියලා ගත්තාම තිරස් අතර ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා. බෝම්බෙට ගුවන් යානයේ ප්‍රවේගයට සමානයි. ගුවන් යානයේ යමින් තිබුණු නිසා. තප්පර 20ක් යනවා බිම වැටෙන්න. තප්පර 20ක් තිස්සේ ගිහිල්ලා තමයි මෙතන වැටෙන්නේ. යනවා කොච්චර දුර ඉලක්කය පහු කරලා යනවද? මීටර 2000ක් කියන්නේ කිලෝමීටර් 2ක්. කිලෝමීටර 2ක් බලකොටුවට ඈතින් තමයි බෝම්බේ අපතේ යනවා ගිහින් වැටෙන්නේ. එහෙනම් මේක දාන්න තිබුණේ මෙතනට කිලෝමීටර 2ක් මෙහායින් මේ වේගෙන් යද්දී. හැබැයි එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. කිලෝමීටර් 2ක් ඉස්සෙල්ලා බෝම්බේ දැම්මා කියමුකෝ මෙතනදී. මෙතනදී බෝම්බේ දැම්මා දාලා ගුවන් යානේ හේමම ගියොත් මොකද වෙන්නේ? ඒතර වෙන ප්‍රශ්නයක් වෙනවා බලමු. ප්‍රායෝගික ප්‍රශ්නයක්. ගුවන් යානේ දිගටම මෙහෙම ගියොත් ගුවන් යානයේ වේගයයි බෝම්බේ තිරස් වේගයයි සමානනේ. ගුවන් යානය 200කින් යනවා බෝම්බෙත් 200කින් යනවා. ඒතර ගුවන් යානය මෙන්න මෙතන තියෙනකොට බෝම්බේ මෙතනට එනවා. බෝම්බෙත් ඒ යටින්ම එනවා. අන්තිම ගුවන් යානය මෙතනට එනකොට බෝම්බේ මෙතන. අන්තිමේ බෝම්බේ පුපුරනකොට බලකොටුවට හරියට වැටෙනවා. හැබැයි ගුවන් යානය ප්‍රහාරක යානය හරියට මේකට උඩින් තියෙනවා. කිලෝමීටර 2ක් උඩින් බව ඇත්තයි. ඉතින් භයානක බෝම්බයක් නම් මේ ගුවන් යානෙත් මේකටම අහු වෙන්න පුළුවන්. මේ දුමාරෝ මේවා. සාමාන්‍යයෙන් මේගොල්ලෝ කරන්නේ
මේ අවශ්‍ය දුරදී ඒක සුළු ගණනය කිරීමෙන් හෝ ඒවට දැන් නම් ඉලක්කම් ඉලෙක්ට්‍රොනික විද්‍යා කිරණ වර්ග අරමේව තියෙනවා. තරංග ක්‍රම වලින් මේක කරන්න පුළුවන් දැන්. නමුත් සාමාන්‍ය ගණනය කිරීමෙන් බැලුවොත් මේක කරන්න ඕනේ මොකද්ද? මෙතනදී බෝම්බ නිදහස් කරපු ගමන් ගුවන් යානය වේගය වෙනස් කරලා වේගය වැඩි කරලා ඈතට වෙන පැත්තකට හරවලා යන්න ඕනේ. එතකොට මේ විනාශය දකින්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, තමුන්ට හානියකුත් නැහැ. එතකොට ඒක තමයි මේකේ විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ. එතකොට බෝම්බය ඉලක්කය පසු කර යන දුර කිලෝමීටර් 2 නෙමෙයිනේ. මම මෙතන පොඩි වැරද්දක් කරලා තියෙනවා වැඩි කිරීමේ. 200 වැඩි කිරීම 22 4යි 4000යි. ඒ නිසා මේක එන්නේ කිලෝමීටර් 4ක්. කිලෝමීටර් 4ක්. මේ උත්තරේ එනවා මෙතනදී මේ ගුණිත වැරද්දක් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපි කාටත් වැරදි වෙනවා. මොකද ඔබ එකෙන් අධෛර්යමත් වෙන්න අරගය. අපිට ඒක නැවත හදා ගන්න පුළුවන්. කල්පනාවෙන් හැදුවොත් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. හොඳයි. අපි ඊළඟ ගැටලුව බලමු 6 වෙනි එක. 6 වෙනි එක තප්පරයට මීටර 3ක ඒකාකාර තිරස් ප්‍රවේගයෙන් ගමන් කරන දුම්රියක වාඩි වී සිටින මිනිසෙක් 10ක ප්‍රවේගයෙන් කාසියක් ඉහළට ප්‍රක්ෂේපණය කරනවා. එය නැවත වැටෙනකොට කවර දුරකින් මගියා ඉක්මවා යයිද? දැන් ඔන්න මගියෙක් දුම්රියේ වාඩි වෙලා ඉන්නවා. දුම්රිය තප්පරයට මීටර 3ක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. හා? මගියා දැන් වාඩිලා ඉඳලා මේ කාසිය සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය ඉහළට ගියම සිරස්ව එන්න ඕනේ. සිරස්ව ඉහළට විසි කරනවා 10ක ප්‍රවේගයෙන්. එතකොට මෙන්න මන් දුම්රිය අඳින්නේ නැහැ. අපි හිතමු මේ තියෙන්නේ මේ මගියාගේ අත. මගියාගේ අත. මගියාගේ අත තියෙනවා මෙහෙම. මේ කාසිය. මේ කාසිය. දැන් මගියා දුම්රියේ යනවා. කාසිය මගියාගේ අතේ යනවා. ඒ කියන්නේ කාසියත් දුම්රියේ යනවා. කාසිය නවතින්නේ නැහැ. එතකොට දැන් දුම්රියේ ප්‍රවේගය 3යි නම් කාසියටත් දුම්රියේ ප්‍රවේගය තියෙන. දුම්රිය යන්නේ තිරස්වනේ සාමාන්‍යයෙන්. ඉතින් මගියාගේ ප්‍රවේගය 3යි, කාසියේ ප්‍රවේගය 3යි. කාසියට 3ක තිරස් ප්‍රවේගයක් කොහොමත් තියෙනවා. එතකොට දැන් මගියට බෝම්බේ කතන්දරය වගේ තමයි මගියට නැවතිලා කාසිය උඩ දාන්න බෑනේ. කෝච්චියේ යද්දි කෝච්චියේ යන්න එපා මගියට නේද? යමින් තියෙද්දි තමයි මගියා මේක උඩට වීසි කරන්නේ. එතකොට මගියා මේක උඩ අතට වීසි කෙරුවට 10ක ප්‍රවේගයෙන් මොකද වෙන්නේ? කාසියට මේ ප්‍රවේගෙත් තියෙනවා. එතකොට දැන් කාසියට ප්‍රවේග දෙකක් තිබේ එනවා. දුම්රියේ චලිතය නිසා 3ක ප්‍රවේගයකුත් තිරස්ව, මගියා විසි කිරීම නිසා උඩට 10ක ප්‍රවේගයකුත් සිරස්ව. එතකොට පොළවේ ඉඳන් බැලුවොත් අපිට වෙන්නේ මේ කාසිය ප්‍රක්ෂිප්ත එකයි යන්නේ මෙහෙම. කාසිය මේ වගේ උඩ ගිහිල්ලා වැටෙන්න ඕන. දැන් කොච්චර දුරකින් මගියා ඉක්මවා යයිද කියන එක මනෝමය ප්‍රශ්නයක්. හදන්න දෙයක් නැහැ. මොකද කාසියේ තිරස් ප්‍රවේගය මගියාගේ තිරස් ප්‍රවේගයට සමාන බැවින් දුම්රියේ ප්‍රවේගය 3යි. මේක කාසියට දිගටම තියෙනවා මේ 3ක ප්‍රවේගය. කාසිය මෙතනට එනකොට මේ අතර ප්‍රවේගය 3යි. කාසිය උඩම තැනට යනකොට ඒත් ප්‍රවේගය 3යි. කාසිය මෙතනට එනකොට ඒත් ප්‍රවේගය 3යි. දුම්රිය එන්නේ 3ක ප්‍රවේගයෙන්. ඒතර දුම්රිය ත්වරණය වුණේ හෝ මන්දනය වුණේ නැත්තම් දුම්රියත් මේ 3 ප්‍රවේගයෙන් එනවා. මගියත් මේ 3 ප්‍රවේගයෙන් එනවා. මගියා කාසිය උඩ දාලා අත අල්ලන් ඉන්නවා කියමුකෝ. මගියාගේ අතත් 3 ප්‍රවේගයෙන් ඉස්සරහට එනවා. එතකොට මේ බලන්නකෝ වෙන දේ. අර බෝම්බේ වගේම තමයි. එතකොට දැන් කාසිය මෙතනට එනකොට කාසිය මෙතනදී මේ විසි කරේ කාසිය මෙතනට එනකොට මගියාගේ අතත් මම වෙන වර්ණයක් ගන්නම්. මගියාගේ අතත් මෙන්න මෙතනටම එනවා. මේ තියෙන්නේ. මගියාගේ අතත් මෙතන තියෙන්නේ කාසිය මෙතනට එනකොට මේ කෙලින්ම උඩින්. කාසිය මෙතනට එනකොට මගියාගේ අතත් එතනටම ඇවිල්ලා. ඇයි මගියා දුම්රිය යනවා. මගියාගේ වේගෙත් 3යි. මේ වේගෙ 3යි. එකම තිරස් දුරක් යන්න ඕන දෙන්නම්. කාසිය මෙතනට එනකොට මගියාගේ අත මෙතන. කාසිය මෙතනට එනකොට මගියාගේ අත මෙතන. අන්තිමේ මොකද වෙන්නේ? මගියාගේ අත මෙන්න මෙතනට එන වෙලාවේ
කාසිය ප්‍රක්ෂිප්තය ගිහිල්ලා මගියාගේ අතටම තමයි වැටෙන්නේ. දුම්රිය තෝරණය උනේ හෝ මන්දනේ උනේ නැත්තම් දුම්රිය මේ අතට යන දුර කාසිය යන දුරට සමානයි. ඒකට මේක උඩ විසිකරුවට කාසිය උඩ අහසේ යනවා වගේ පෙවුනට ඇත්තටම නම් කාසිය යන්නේ ප්‍රක්ෂිප්තයක. ආනත ප්‍රක්ෂිප්තයක. හැබැයි මගියත් ඉස්සරහට යනවා ඒකම. ඒතර මේ සිරස් චලිතය තිරස් චලිතයෙන් නිදහස් වෙතොත් ඔයගලන්ට පේනවා ඇති. අන්තිමේ තිරස් අතර යන දුර මගිය යන දුරට සමාන හින්දා මගියගේ අතටම කාසිය වැටෙන්නට ඕනේ. ඒක ඇත්තටම සරල මනෝමය ගැටලුවක්. මේ දුම්රිය තෝරණය උනේ නැත්තම් මම හින්දා මේක ගණිතය විසඳන්න යන්නේ නැහැ. මේ දුරවල් අරව මේව දාලා ඉක්මවා යන දුර බිඳුවයි කියලා තියෙන. ඒ කියන්නේ මගියගේ අතටම වැටෙනවා කියන එකයි. හැබැයි මගියට මේක පේන්නේ කොහොමද? මෙහෙම උත්තු විසි කරාම මගියත් යනවා. මගිය සමහරට අමතක කරන්න පුළුවන් යනවා කියලා දුම්රිය යටි දෙන්න ඔය වාඩිලා ඉන්නවා. කාසිය උඩ විසි කරුවා. කාසිය කෙලීම උඩ ගිහිල්ලා අතට වැටෙනවා වගේ තමයි දැනෙන්නේ. හැබැයි එයා ගිහිල්ලා ඒ කාලය තුල එයා ඉස්සරහට ගිහිල්ලා කාසියත් ඉස්සරහට ගිහිල්ලා කාසිය උඩ යන ගමන් ඉස්සරහට ගිහිල්ලා එයාගේ මාතට වැටිලා. හරිද? යන්න ඒ වගේ සරල ගැටලු අපිට කෙටි ප්‍රශ්නක් එනවා ප්‍රක්ෂිප්ත යටතේ. ඒ නිසා මේ ගණන් ටික ආපහු හදලා කියවලා තමුන් හරියට ප්‍රගුණ කරගත්තොත් ඔයගලන්ට ගුරුත්වය යටතේ ආනත චලිතය උසස් පෙළ මට්ටමේ ගැටලු අපිට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද අපි මේ ඉවර කෙරුවේ ගුරුත්වය යටතේ නිදහස් ආනත චලිතය නැත්නම් ප්‍රක්ෂිප්ත පිළිබඳ කොටසේ සිද්ධාන්ත හා ගැටලු කීපයක්. අපි ඊළඟ පාඩමේදී අපි සාපේක්ෂ චලිතය කියන චලිතය කොටසේ අවසාන කොටස අපි හදාගන්නවා සාපේක්ෂ චලිතය. එතනදී අපි පෘථුවිය නැවතිලා කියලා ගන්නෙ නෑ. මෙච්චර වෙලා මේ ඔක්කොම දේවල් කරනකොට මේ ප්‍රවේග විස්ථාපන ත්වරණ ඔක්කොම පොළොවට සාපේක්ෂ. අපි මුලින්ම කිව්වා වගේ. පොළොව නැවතිලා කියලා ගන්නවා. අපි කිව්වා පොළොව ලොකු ගමනක යනවා ගමන් මාර්ගයක යනකොට අපි ගණන් ගන්න නැහැ. පොළොව නැවතිලා කියලායි හදන්නේ පොළොවට සාපේක්ෂ. මේ ඊළඟ කොටසදී අපි හිතන්න යනවා පොළොව නැවතිලා නැහැ. පොළොව නැවතිලා කියලා ගන්න පුළුවන් නම් ඔච්චර යන වෙන දෙයක් වුණත් නැවතිලා කියලා ගන්න පුළුවන් නේ. අපි පොළොව නොවන වෙනත් දේවල් නැවතිලා කියලා ඒවට සාපේක්ෂව අනිත් දේවල් වල චලිත කතා කිරීමක් එතනදී තියෙන්නේ. ඒ කොටස අපි විශේෂයෙන් සාපේක්ෂ චලිතය කියලා හදාරනවා. ඒකත් පොඩි සරල කොටසක්. අපි ලබන පාඩමේදී ඒ කොටස ඉවර කරන්න බලමු.